පින්වත්නි අපි ඉරිදා දිනවල විස්තර කරමින් ආවේ පටිච්ච සමුප්පාද දේශනාව. ඉතින් අපි මේ වෙද්දී ඒ සලායතනේ දක්වා විස්තර කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් පටිච්ච සමුප්පාද දේශනාවේ මේ සලායතනේ කියන කොටස පරයාය තේරුම් ගන්න ආකාරය තමයි අපි අන්තිමට විස්තර කරමින් ආවේ. ඉතින් මට කල්පනා වුණා ත්‍රිපිටකයේ තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවක්. ඒ දේශනාව තුළ කොහොමද මේ පෘථග්ජනේ කොහොමද මේ ආයතන 6 පරිහරණය කරන්නේ? ඒ පෘථග්ජනයා සෝතාපන්න බවට පත් වෙන්න නම් කොහොමද ඉන්ද්‍රිය 6 ආයතන 6 පරිහරණය කළ යුත්තේ? සෝතාපන්න ස්වභාවයේ සිට අනාගාමී ඵලයේ දක්වා අධ්‍යක්ීම් ලැබපු පිරිස සේක පුද්ගලයෝ කොයි විදිහටද මේ ආයතන 6 පරිහරණය කරන්නේ? ආයතන 6 සංවර කරගෙන ඉන්නේ. ඒ වගේම අසේක රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා මේ සලායතනයේ පරිහරණය කරන ආකාරය, ඉන්ද්‍රිය 6 පරිහරණය කරන ආකාරය විස්තර කරන සූත්‍ර දේශනාවක් තියෙනවා. මට හිතෙනවා අපිට මේ සලායතන පිළිබඳ දැනගන්න යද්දී ඒ සූත්‍රය අපිට ගොඩක් වැදගත් වෙයි. මේ මාර්ගය ඉස්සරහට වඩා ගන්නත් ඒ පටිච්චසමුප්පාද දර්ශනේ තව ටිකක් ගැඹුරට තේරුම් ගන්න. ඉතින් ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කියන මජ්ක්‍ධිම නිකායේ ප්‍රධාන කොටස් තුනක් බෙදෙනවා. මූල පන්නාසකේ, මජ්ක්‍ධිම පන්නාසකේ සහ උපරිපන්නාසකේ කියලා. ඉතින් මේ උපරිපන්නාසකේ තියෙන අන්තිම දේශනාව තමයි ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ ටිකක් භාවනා කරන පිරිස අතර විපස්සනාවට බරව මාර්ගයේ වඩන පිරිස අතර ටිකක් දන්න පුරුදු ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක්. ඉතින් මේ වගේ සූත්‍ර කියවද්දී මට හිතෙච්ච දෙයක් තමයි දැන් කල්පනා කළා දැන් අපිට සාමාන්‍යයෙන් ගැඹුරු දේශනාවක් ඇහුවට පස්සේ ඒක ඇහුවා ඊට පස්සේ මම සමහර මෙයාගෙන් අහනවා අද මතකද දේශනාව කියලා. සමහර අය කියනවා මතක නැහැ මොනවා කිව්වද කියලා. ඇහුවා ඒක ඉවරයි. ඉතින් ඇහුවා ඒ වෙලාවේ තේරුණා ඒක ඉවරයි. ඒක දැනුණා කියනවා තේරුණා කියනවා. හැබැයි මට කල්පනා වුණා දැන් ඇත්තටම බුදුහාඳුරන් කාලෙත් මෙහෙම වුණා නම් ඇහුවා දැනුණා ඉවර වුණා නම් අපිට මේ කිසිම දේශනාවක් මෙහෙම හම්බෙන්නේ නැහැ. මොකද ඒ කාලේ වොයිස් රෙකෝඩර් තිබුණේ නැහැ. දැන් නම් ඉතින් ඒක ප්‍රශ්නකුත් නැහැ එච්චර. වොයිස් රෙකෝඩර් තියෙනවා, මෙහෙම වීඩියෝ රෙකෝඩර් තියෙනවා. ඒ හින්දා ඉතින් ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට තේරෙන දෙයක් තමයි දැන් බැලුවාම දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ප්‍රත්‍යක්ෂ කරලා හැබැයි ඒක ඒ යුගවල හිටපු ඒ උතුමන් වහන්සේලා ඒක අහලා තමන් ප්‍රත්‍යක්ෂ කරගෙන මට දැනුණා එච්චරයි කියලා අතහැරලත් නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙම පවා ඒවා එක හැඩයකට ආකෘතියකට සකස් කරලා ඒවා කටපාඩමෙන් මතක තියාගෙන ඒවා ලේඛන කියන්නේ ඒවා සම්පූර්ණ වර්ගීකරණය කළා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලේ පවා. දැන් මේ බැලුවාම ওই දීඝනිකායේ තියෙන සංගීති සූත්‍ර සහ දසුත්තර සූත්‍ර වගේ දිහා අධ්‍යයනය කරලා බැලුවොත් අපිට තේරෙන දෙයක් තමයි මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩෙද්දිම සාරිපුත්ත මහරහතන් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේලා අහලා අවබෝධ කරලා දැනුණා කියලා අතහැරලා නැහැ. ඒවා සම්පූර්ණ ඒවා එකේ කොටස් දෙකේ කොටස් ඒ ආදී වශයෙන් දැන් දසුත්තර සූත්‍රය ගත්තාම එකේ කොටස් දෙකේ කොටස් 3 4 11 දක්වාම කොටස් වලට බෙදලා ඒවා මේ වාචිකව අරගෙන ඇවිල්ලා තියෙනවා.
ඉතින් ඒකනේ පළවෙනි සංගායනාවෙත් ඒකනේ තියෙන්නේ. ඉතින් ඒ ඔක්කොම අවබෝධ කරලා අතහැරලා දැම්ම නෙමෙයි. ඒක සම්පූර්ණ මතක තියාගෙන හිතලා බලන්න එච්චර પરම්පරාවක් එන්න කොච්චර කැපවීමක් කරන්නද අපිට මේ අදහපු එක හෙට මතක නැහැ. හෙට දැන් අහන එක සමහර තව පැයකින් මතක නැහැ. පැයකින් මතකත් නැහැ මොනවද කිව්වේ කියලාත් මතක නැති අපිට. බලන්න එතකොට ඒ හිටපු ඒ ඉන්න ස්වාමින් වහන්සේලා මේ මාර්ගය අරගෙන ආපු අය කොච්චර කැපවීමක් කරන්න ඇද්ද? ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරලා ඒක දිගට ඒක අතහැරෙන්න දෙන්නේ නැතුව වාචිකව ලිඛිත සම්ප්‍රදායක් තිබෙත් නැහැ. වාචිකව ඒක ඒ પરම්පරාවෙන් પરම්පරාවට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොච්චර කාලයක් අරන් ඇවිල්ලා. ඒක ගන්ධාරූඪ කරන්න ගත්තේ පසු කාලේ වෙනවනේ ගොඩාක් පස්සේ කාලෙක. එතකොට ඒ ගන්ධාරූඪයට එනකම් ඒ ස්වාමින් වහන්සේලා ඒක ප්‍රත්‍යක්ෂ කරගනිමින් ඒක මතක තියාගනිමින් ඒක දිගට මෙහෙම නොනැසී ගෙනාව නිසායි. ඒක විනාශ වෙන්න දෙන්නේ නැතුව ඒක නොනැසී දිගටම ඒකට ලොකු කැපවීමක් කරන්න ලොකු මහන්සියක් වෙන්න ඇති. ලොකු කැපවීමක් කරලා ලොකු මහන්සියක් වෙලා ඒක මැකෙන්න දෙන්නේ නැතුව ඒක විනාශ වෙලා ඊළඟ પરම්පරාව ගැන ඒක තමයි මට ඉතින් ඒක වෙන්නේ කරුණාව. මොකද ඊළඟ પરම්පරාවේ අයට සමහරට ඒක මෙතනින් අවසන් වෙන්න තිබ්බා ඒක ඉවර මේවා තිබ්බේ නැත්තම් අපි දන්නෙත් නැහැ. එහෙම දේශනා තියෙනවද කොහොමද ඒක ප්‍රත්‍යක්ෂ කරන්නේ? ඒකේ අය ප්‍රත්‍යක්ෂ කරලා අපේ වැඩේ කරගත්තා කියලා අතහැරලා දැම්මනා. හරි අපි බුදුන්ගේ දේශනාව හැව දැන් අපි ප්‍රත්‍යක්ෂ වුණා දැන් ඇති ඉවරයි කිව්වනා. සමහරට අපිට අද මේ වෙද්දී එක හමු වෙන්නේ නැති වෙන්න තිබ්බා. ඒ අතින් බලද්දී මේ සූත්‍ර කියවාදී තේරෙනවා ඒක කොච්චර කැපවීමක් කළාද කොච්චර මහන්සියක් වෙලාද. මේ කම්මැලි කියලා හිටියනම් එහෙම ඌව කටපාඩම් කරන්න ඌව මතක තියන්න පුළුවන්ද කියලා. ඊට වඩා හොඳයි මේ සින්දුවක් අහන් හිටියනම් කියලා හිටියනම්. එහෙනම් ඉතින් අපිට තේරෙනවා ඒක අපිට එච්චර දුරක් හම්බෙන්නේ නැහැ. එක අතකින් අපිට දකින්න තේරෙනවා ඒ උන්වහන්සේලා ඒක Taman ප්‍රත්‍යක්ෂ කරන ගමන්ම ඒක ලොකු කැපවීමක් කරලා මතකේ තියාගෙන මේ ගුරු ශිෂ්‍ය පරම්පරාවක් හදලා ඒක හරහා මේක ගෙනිල්ලා තියෙනවා අපේ අතට. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි මට නම් හිතෙන විදිහට ඒක ලේසියෙන් අපිට කරන්න අමාරු දෙයක්. කොහොම හරි මේ සූත්‍ර කියවාදී දැනෙන්නේ ඒක තමයි. ඒක කොච්චර දෙයක්ද ඒක මේ වෙනස් නොකර මෙහෙම විනාශ නොකර මෙම ආපු එකම ගෙනාපු එකටම අපි උන්වහන්සේලාට කෘතඥ පූරක වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට වගේම ඒක අරන් ආපු පරපුරෙන් විනාශ නොවි ඒ අරන් ආපු ඒ උතුමන් වහන්සේලාට කෘතඥ පූරක වෙන්න. අර යක්කඩුවේ පඤ්ඤාරාම හඳුරෝ කියනවා මම බුදුරජාණන් වහන්සේට මල් හැමදාම හවසට බුදුරජාණන් වහන්සේට මල් වට්ටියක් පූජා කරනවා. ඒ වගේම මම දෙපැත්තේ තියෙන සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඒ පිළිම වහන්සේලාට මුගලන් මහරහතන් වහන්සේටත් මලක් පූජා කරනවා. මොකද උන්වහන්සේලා නොහිටින්න. මෙච්චර දුරට මේක එන්නේ නැහැ උන්වහන්සේගේ වචන. ඒ කරපු කැපවේ මේ සියල්ලම ඒ නිසා මම උන්වහන්සේලාටත් මල් පූජා කරනවා. ඒ දිගට ගෙනාපු සංඝරත්නයට. ඒක විනාශ නොවි නිමි પરම්පරාවක් වෙන්න දෙන්නේ නැතුව ඒක අදට අපේ අතට හම්බ වෙන මට්ටමට ගිනාපු අයට අපි කෘතඥ පූරක බවක් ඇති වෙන්න ඕනේ. ඉතින් මට හිතුනේ මේ වගේ සූත්‍ර මං කියවද්දී ඒක මට අද දැනෙච්ච දෙයක් හරිම කෘතඥ පූරක බවක් එන්න ඕනේ කියන කාරණේ. හරි අපි මේ සූත්‍ර දේශනාවට අපි ටිකක් අවධානය යොමු කරමු. එතකොට මේක ඉන්ද්‍රිය ආනන්ද හාමුදුරුවෝ කියනවා එවම් මේ සුතම් මා විසින් මෙසේ අසන්නදී ඒකං සමයං භගවා කජං ගලායන් වියේතිය බුදුරජාණන් වහන්සේ මේ කජංගල නම් වූ නිගමයේ වනයේහි වාසය කරද්දී පරාසරියේනෙත් වාසී යේන භගවා තේනුපසංගේ කියන්නේ මේ පරාසරිය කියලා ඒ කාලේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් කියලා තියෙනවා. ගොඩක් ගෝල પરම්පරාවක් ඉන්න යම් දර්ශනයක් උගන්වපු ඒ පරාසරිය කියන ගුරුවරයාට ඉඳලා තියෙනවා ගෝලයේ මේ
උත්තර කියලා. ඉතින් එතකොට මේ උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචිය විය. සතුටු විය යුතු සීකල යුතු කතාව නිමවා එකත් පසව හිඳ එකත් පසව කොවුන් පරාසරිය අත වැසී උත්තර මානවකයා භාග්‍යවතුන් වහන්සේ තෙලවදාලා. ඒ කියන්නේ එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිලා තියෙන දෙයක් තමයි හරීම මේ අන්‍ය ආගමික අන්‍ය මතධාරණ අයක හරියට සුහද සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒතර කොයිලාවකත් දැන් අපි යනවා අඩුයිනේ ටිකක් එහෙම අපි අනිත් ආගම් වල අය හම්බෙලා සාකච්ඡා කරන්නේ කතා කරන්නේ සුහදත්වයක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ චරිත කතාව තේරෙද්දී අපිට තන උන්වහන්සේ සමහර වෙලාව තිබ්බොත් දාන්නට ඉස්සෙල්ලා වෙනත් ආරාම වලට වඩිනවා. වැඩලා සාකච්ඡා කරනවා කතා කරනවා සතුටු සාමිචියේ දෙනවා. කියන්නේ හරීම මේ ආධ්‍යාත්මික දර්ශනයේ ඉන්න අය හරීම මිත්‍රශීලී, හරීම ආදරණීයයි. ඒ කට්ටිය හරි ප්‍රියමනාපයි. එක එක්කෙනාගේ මතය මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් හරියට නිකන් ඒක මේ වගේ දැන් දේශපාලනේ බලන්නකො. ගම් වල අය රණ්ඩු වෙනවා මේ පක්ෂ දෙක. හැබැයි ඒකේ නායකයෝ එක පාටියලාට හම්බෙනවා. එක පාටිය හම්බෙලා බලන්නකො මේ නායකයෝ මේ පැති ස්ටේජ් එකේ මරා ගන්නයි මේ පාටි වලට ගිහලා එක මේසින්ද hina වෙලා කරන. හැබැයි පාශිකයෝ මරා ගන්නවා දෙපැත්තට. ඒක වගේ මට තේරෙන්නේ ආධ්‍යාත්මිකයටපත් ආධ්‍යාත්මික අධ්‍යක්ීම් ගැඹුරු අධ්‍යක්ීම් තියෙන අයට මතවාදී ගැටුම් තියෙන්න පුළුවන්. හැබැයි කවදාකවත් ඕන ඒක මේ දෛනික ජීවිතයේ ගැටලුවක් කරගන්නේ බලන්නේ නැති හම්බෙන්නේ නැති එහෙම මොකක්වත් නැහැ. වෙන හරි සුහදත්වයක් මිත්‍රශීලීත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා හරිම සුහදව මිත්‍රශීලීව ඒ මතවාද සාකච්ඡා කරනවා වාද කරනවා. ඉතින් වාද ඇතර ගැටුමක් නැහැ. ඒක මතයක් තමන්ගේ අත්දරන අදහස. ඉතින් එතකොට දැන් ඒ වගේ දැන් මෙතනදිත් මේ පාරසරීය බ්‍රාහ්මණයාගේ ගෝලයා බුදුරජාණන් වහන්සේත් එක්ක හම්බෙන්න ඇවිල්ලා ඉතින් බුදුරජාණන් වහන්සේගේ කතා කරනවා විස්තර කතා කරලා ආගිය තොරතුරු ටික කතා කරලා ඊට පස්සේ දැන් ටික ධර්ම සාකච්ඡාවකට යොමු වෙන්න හදන්නේ. එතකොට දැන් ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න හදද්දී දේශේති උත්තර පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවಂತಿ. ඒතර අහනවා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඉස්සර කියන්නේ බුදුරජාණන් වහන්සේ අහන්නේ දැන් මේ උත්තර බ්‍රාහ්මණය ඔයාලගේ ගුරුවරයා ඒ ශිෂ්‍යයන්ට ඉන්ද්‍රිය භාවනාවක් ගැන කියලා දෙනවද? ඉන්ද්‍රිය භාවනාව කොහොමද වඩන්නේ කියලා. මේ ඕන ඒ කියන්නේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ ශාසනයක තියෙන වටින භාවනාවක් විපස්සනා භාවනාවක්. ඉතින් අහනවා ඔයාලගේ දැන් ගුරුවරයා ඔයාලගේ සිව්වනක් පිරිසට ඒ ශාසනයේ ඉන්න වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන ඒ ශාසනයේ ඉන්න පාරිසරිය බමුණන්ගේ ඉන්න සිව්වනක් පිරිසට යාව ෆලෝ කරන අනුගමනය කරන පිරිසට මෙහෙම ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවාද කියලා. ඒතර කියනවා උත්තරමානකය ඉතින් කියන උත්තරය පාරිසරීය බ්‍රාහ්මණයා සිව්වනට කෙසේදයි ඉන්ද්‍රිය භාවනා දේශනා කරන්නේ. ඒතර කොහොමද මේ ඔයාලට ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි කියලා දෙන්නේ කියලා. එතකොට උත්තරමානකයා බුදුරජාණන් වහන්සේට උත්තර දෙනවා ඉදබෝ ගෝතම චක්කුණා රූපන්න පස්සති සෝතං සද්දන්න නසුනාති එවං කෝ ගෝතම දේශේති පාරාසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රියා භවಂತಿ. කියනවා බවත් ගෞතමයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ අපේ ගුරුවරයා පාරාසරිය බ්‍රාහ්මණයා ඇසින් රූප දකින්න එපා. කියන්නේ හිත ඇලෙන බැඳෙන රූප දකින්න නැතුව ඉන්න. කියන්නේ ඇසින් රූප නොදකීද. කනින් ශබ්ද නොසාද. කියන්නේ කනින් හිත ඇලිලා යන ගැටිලා යන එහෙම බැඳිලා යන බැඳීම් හැදෙන ශබ්ද අහන්න එපා. මියුසික් අහන්න එපා. රූප බලන්න එපා. එහෙම තමයි අපිට කියලා දීලා තියෙන්නේ. එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ මේ කියනවා ඒවං සන්තේකෝ උත්තරේ අන්දෝ භාවිතේන්ද්‍රියෝ භවිස්සති බදිරෝ භාවිතේන්ද්‍රියෝ භවිස්සති යතා
යතා පරාසරීයස්ස බ්‍රාහ්මනස්ස වචනං. ඒතොර කියනවා ඉතින් උත්තර මේ කල්ලි මේ විදිහට මේ ඇසින් ප්‍රියමනාපෝ අප්‍රියමනාපෝ රූප බලන්නේ නැතුව ඉන්න එක නම් ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එහෙනම් උත්තරේ මෙසේ කල්ලි පරාසරීය බමුණාගේ බස් පරිදි අන්ධතෙම වැඩ ඉඳුරන් ඇත්තේ වෙයි. ඒ කියන්නේ බදිර තෙමේ වැඩ ඉඳුරු ඇත්තන් වෙයි. ඒ කියන්නේ එහෙනම් ඔය කියන අදහසින් මේ ඇලෙන ගැටෙන රූප නොබල ඉඳීම, ඇලෙන ගැටෙන ශබ්ද නොවසා ඉඳීම තුල මෙහෙම ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා නම් සත්‍ය අවබෝධයට යන්න පුළුවන් නම් ඒ භාවනාව හරහා එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම මේ ගොඩාක් ඉන්ද්‍රිය වඩලා තියෙන්න ඕනේ මේ වෙද්දි ඉන්ද්‍රිය භාවනාව ගැඹුරින්ම කරලා තියෙන්නේ අන්ධයෝ ටික. අන්ධයෝ තමයි ගැඹුරින්ම ඉන්ද්‍රිය භාවනාව යොනම් කරන්න ඕනේ. එහෙනම් ලෝකේ ඉන්න බීරෝ ටික තමයි වැඩි ඉන්ද්‍රිය. ගොඩක් ඉන්ද්‍රිය දර හොඳට ඉන්ද්‍රිය භාවනාව කරලා ආධ්‍යාත්මික තලයක දියුණුව ඉන්න දියුණුව ආධ්‍යාත්මික තලයක ඉන්න ඕනේ නම් බීරන් අන්ධයන් කියලා කියනවා. කිව්වට පස්සේ විස්තර කරනවා මොකද ඒ අයට විශේෂ බුදුචානන්සේ කියන උත්තරේ යම් මේකින් අන්ධ තෙමේ ඇස් රූප නොදකි. බීරි තෙමේ කනින් සද්ද නොසයි. එහෙනම් කියන්නේ යාට මුකුත් පේන්නේත් නැහැ, මුකුත් ඇහෙන්නේත් නැහැ. නැති යාලට කියන්න පුළුවන්ද? ගොඩක් කියන්නේ රහතන් වහන්සේලා සත්‍ය අවබෝධ කරපු අය ප්‍රඥාවන්තයින් කියලා කියන්න පුළුවන්. ඉතින් එතකොට ඉක්බිති අතකෝ භගවා උතරම් මානවං පරාසරිය නිවත්ත වාසින් තුන්හි භූතං මක්කු භූතං පත්තක් කන්දං අදෝමුකං. ඒ කියන්නේ ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පරාසරිය අතවැසි උත්තර මානවකතමේ තෘෂ්ණිම් භූත උද්ද තෙද නැති වූ හෙළූ කඳට ඇති වූ අදෝමුකව. ඒ කියන්නේ කියන්න කරන්න දෙයක් නැතුව බිම් බලාගෙන කටවහක් තෘෂ්ණිම් භූතව මූණ බිමට හරවගෙන මේ කටවහ ගන්න ගත්තා. ඔහු සිතවිලි සිතන්නා වූ වැටහීම් රහිත වූ දැන ආයුෂ්මත් කියන්නේ එතකොට බුදු ජානක දැක්ක දැන් මෙයා හිර වෙලා ඉන්නේ. දැන් දිගට මිනිස්සෙයිට කරගන්න දෙයක් නැතුනම ගැහුවොත් ඒක කැතයිනේ. ගහා දුනත් අපි මේ නිකම් බිම් කරගන්න දෙයක් නැති අහිංසකයට ගහන්නේ නැහනේ. අපි කියන්නේ ගැරඩිට ගහලා පව පුරව ගන්න එපා කියලා. සටන් කරන්න આવොත් පාදර යනවා. හැබැයි නිකන් එයා බිම් බලා ගත්තා නම් එයා නිහඬ වුණා නම් ඒ කියන්නේ එයා පරාජය පිළිගත්තා. යුද්ධේ පරාජය පිළිගත්තේ ගැහුවොත් එහෙම එතකොට ඇත්තටම මේක යුද අපරාධයක්. යා පරාජය පිළිගත්තට පස්සෙත් ගැහුවොත් ගිහිල්ලා ගහනවා නම් එතකොට ඒක යුද අපරාධයක් ඒක. වැරදි. ඉතින් ඒක බුදු දානහස එහෙම බිම් බලා ගත්තට පස්සේ පිළිගත්තට පස්සේ කියා ගන්න කරගන්න දෙයක් නැති වුණාට පස්සේ ආයෙ යාට තලන්න යන්නේ නැහැ. ආයයක වාදයකට යන්නේ නැහැ. මොකද එයාගේ පරාජය පිළිගත්තා. එයා බිම් බලා ගත්තා. කට උත්තර දෙන්න බැරෝ ගියා. එතකොට දිගට ගහගෙන යන්නේ නැහැ. එහෙම කරන ඊට පස්සේ එයා බිම් බලා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයි පාරසී බවන දැන් කියලා දෙයක් නැහැ නේ. අසරණලා අනින්නේ වැටිලා නින්නේ දැන්. එයාගේ මතය, එයාගේ ගුරුවරයාගේ මතය ලොකෝටි ඉඳන් හිටියට දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගේ පැත්තට හැරෙනවා. ආනන්ද හාමුදුරන්ගේ පැත්තට හැරිලා කියනවා දැන් අතකෝ භගවා උත්තරම් මානවම් තුන්හි භූතං මක්ඛු භූතං පත්තකම්මං අදෝමුකං පජ්ජායතනං අපටිභාගේ විදිත ආයස්මත් ආනන්ද ආමන්තේසි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇමතූසේක. ආනන්දය පාරිසරීය බ්‍රාහ්මණයන් අන් පරිදි සව්වන්ට ඉන්ද්‍රිය භාවනා දෙසයි. ආනන්ද අන් පරිද්දෙන් ආර්ය විනී අනුත්තරෝ ඉන්ද්‍රිය භාවනාවක් වෙයි. ඒ කියන්නේ එතකොට කියනවා ආනන්ද මෙන්න මේ විදිහට පාරිසරීය බමුණ ඉන්ද්‍රිය භාවනාවක් කියලා දෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට උත්තරීතර ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. මේ ශාසන දෙකේම පාරිසරීය බමුණ කියන්නේ මෙහෙම රූප බලන්න එපා, සද්ද අහන්න එපා කියලා ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. ඊට පස්සේ ඒ වෙලාවේදී දැන් ආනන්ද හාමුදුරුවෝගේ විශේෂය තමයි එතන බලන්න. ආනන්ද හාමුදුරුවෝ එක පාට මැදින් පැල්ලගෙන ආ ස්වාමීනි
මම දන්නවා ආර්ය මේ බුද්ධ ආගමේ තියෙන ඉන්ද්‍රිය භාවනාව කියලා මැදින් පයින්නේ නැහැ. සමහරට ආනන්ද හඳුර මේක දැනගෙන ඉන්නේ නැති. මොකද්ද මේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාවක මේ මොකද්ද ඉන්ද්‍රිය භාවනාව කියලා භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් ඒක තමයි අපි කියන්නේ හරි ශිෂ්ට බව කියලා. ගුරුවරයා යමක් කිව්වට පස්සේ මම දන්නවා මං උත්තර දෙන්නම් කියලා කියන්නේ නැහැ. සමහරට බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා කියන්නේ ඒක උන්වහන්සේ දේශනාවක් කරන්න මේ සූදානම් වෙනවා. ඒ ඉගැන්වීම කරන්න සූදානම් වෙද්දී ආනන්ද හඳුර මමත් දන්නවා කියලා මැදින් පැනලා උත්තර දෙන්නේ නැහැ. හැබැයි නිකන් හරි ආරාධනය කළා නම් එහෙනම් ආනන්ද ඔබ කියන්නේ කියලා එතකොට ආනන්ද හඳුර උත්තර දෙයි. ඒ ආරාධනය කරනවා. හැබැයි මෙතන බුදුජානන් වහන්සේ මෙහෙම මේ ශාසනයේ මෙහෙම දෙයක් තියෙනවා කියලා කියනවා මිසක් ඒ මොකද්ද කියලා ආනන්දහන්ට ආරාධනය කරන්නේ නැහැ. ආරාධනය කරන්නේ නැති හින්දා ආනන්ද හාමුදුරුවෝ ඒක විස්තර කරන්න යන්නෙත් නැහැ. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ සුගත කාලෝ යං භගවා අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනානං දේශෙය්‍ය. භගවතෝ සුත්තා බික්ඛු ධාරේයස්සන්ති. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ආර්ය විනෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. ඒක දේශනා කරන සේක්වා. ඒකට මේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා මේ ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි එහෙනම් මේ සුගතයන් වහන්සේ මේක තමයි සුදුසුම වෙලාව. මේක තමයි සුදුසු කාලය මේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරය කියන්නේ මොකද්ද? කියලා දේශනා කරන්න. භික්ෂු භාග්‍යතුන් වහන්සේගේ වදන් අසා භගවතෝ සුත්වා භික්ඛු ධාරේසන්ති. ඒ උන්වහන්සේලා ඒක දරා ගනි. ඒක මතක ඒක තමන් වඩන ගමන් මේක මතක තියාගනි. මොකද්ද? ඒ අන්න එකයි මම කිව්වේ මේ ශාසනයේ විශේෂත්වය. තමන් ඒක ප්‍රත්‍යක්ෂත් කර ගන්නවා. ඒක ධාරණය කර ගන්නවා. මොකද නිමි පරම්පරාවක් කරන්න නැති වෙන්නේ. මොකද දැන් මේක ඇත්තටම දැන් ආනන්ද හාමුදුරුවෝ මේක ධාරණය කරගත්තේ නැත්නම් අපිට මේක හම්බෙන්නේ නැහැ නේද? උන්වහන්සේ අසලා හරි යහුණා කියලා අතහැරලා දැම්මා නෙමෙයි. අහලා ධාරණය කරගත්තා. මොකද ඒක නිසා අපිට අද මේ සූත්‍රය හම්බෙනවා. ඒ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඉතින් එතකොට භික්ෂු භාග්‍යතුන් වහන්සේට මේ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව ධාරණය කරගනි. ඊට පස්සේ කියනවා තේනකෝ සුනාහි සාදුකම් මනසිකරෝත්‍ය මනසිකරෝහි වාසිස්සාමීති. එසේ වීනං ආනන්ද මනාකොට අසව මනාකොට මෙනෙහි කරව. ඒ මනාකොට මෙනෙහි කරව කියන්නේ ඒවම් බන්තේකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදෝච. එසේ වහන්සේ යයි ආනන්ද තෙරණුව භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්සේක. භාග්‍යතුන් වහන්සේ තෙල වදාළසේක. කියන්නේ භාග්‍යතුන් වහන්සේ එතනින් එහාට මෙන්න දැන් දේශනාව පටන් ගන්නවා කොහොමද පුතග්ජන මිනිස්සෙක්ගේ ඉන්ද්‍රිය වැඩ කරන විදිය කොහොමද එයා සෝතාපන්න වෙන්න අවශ්‍ය නම් මේ ඉන්ද්‍රිය සංවරය හදාගන්න ඕනේ භාවනාව මෙන්න මේ විදිහට වඩන්න කියලා අපි දැන් අද ඉඳලා හිටයි දිගට බලමු. අපි එක දවසේ ඔක්කොම සාකච්ඡා කරනද පියවරෙන් පියවර අපි මේක සාකච්ඡා කරගෙන යන්. ඉතින් අපි අද කොටසක් මේ සූත්‍රේ කොටසක් මේ වෙලාවේ හැටියට අපි සාකච්ඡා කරමු. ඉතින් එතකොට විස්තර කරනවා කතංචානන්ද අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනං හොති. ආනන්ද කෙසේද ආර්ය විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. ආනන්දය මේ සස්නේ මහනහට ඉදානන්ද වික්කුණෝ චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති. ඒ කියන්නේ මේ ඇසින් රූපයක් බලනවා. ඇසින් රූපයක් දැක්කනවා. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ චක්කුණා රූපං දිස්සා උප්පජ්ජති මනාපං උප්පජ්ජති අමනාපං. ඊට පස්සේ ඒ රූපේ දැක්කට පස්සේ ඔන්න හිතට එනවා මනාපයක්. අපි කියන්නේ කැමැත්තක් එනවා. මම කැමති මං ආසයි එක බලන්න ලස්සනයි යා. ලස්සනයි හඬ මිහිරි. ලස්සන කියන්නේ මනාපයක් නැත්තම් මම ආසනේ අපෝ මම මේකට ආසනේ කැතයි හඬ. ඒ රූපේ කැතයි කියලා එක්ක මනාපයක් එනවා එක්ක අමනාපයක් උපදී. ඊට පස්සේ දේශනා කරනවා උප්පජ්ජති මනාපං උප්පජ්ජති මනාපමනාපං. ඒ වගේම තියෙනවා මනාපේකුත් නැති අමනාපේකුත් නැති ස්වභාවය. මේ දෙකේ මිශ්‍රණයක්.
මේ දෙකේ අතර මැද අවස්ථාව. මිශ්‍රණ අවස්ථාව. දැන් ගොඩක් උපේක්ෂාවට බරයි. ඒ කියන්නේ එතකොට මනාපයක් එනවා අමනාපයක් එනවා මනාපයකුත් නැති අපනාපයකුත් නැති මේ මනාපමනාප දෙක මිශ්‍ර වේදනාවක්. කියන්නේ අදුක්කම සුඛ වේදනාවක් වගේ එකක් දැක්කහම. නොදුක් නොසුව වේදනාවක් ඇති වෙනවා. ඊට පස්සේ බුදුජානක විස්තර කරනවා uppannam මනාපමනාපං තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං ඒතං සන්තං ඒතං යදිදං ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති තස්ස කෝ uppannānaṁ මනාපං uppannānaṁ අමනාපං uppannānaṁ මනාපමනාපං නිරුජ්ජති. ඒ කියන්නේ බුදුජානක විස්තර කරනවා දැන් මෙන්න මේ වෙලාවේදී යා කල්පනා කරන්න කියනවා මෙනෙහි කරන්න කියනවා දැන් මගේ හිතේ මට මේ මනාපමනාප මේ කියන්නේ මට දැන් මනාපයක් අමනාපයක් මනාපමනාප අතර අවස්ථාවක් මිශ්‍රණයක් උපදී මම මේක මගේ හිතේ දැන් මනාපය ඇති වුණා නැත්නම් මගේ හිතේ අමනාපය ඇති වුණා කියලා දැනගන්න කියන ඉස්සෙල්ලා දැනගෙන මට මේ මනාපය උපන අමනාපය උපන මනාපමනාපය උපන මේ මට මේ මනාපයක් අමනාපයක් නැත්නම් උපේක්ෂාවක් ඇති වුණාට පස්සේ උපේක්ෂාව කියන්නේ මේ දෙක අතර මිශ්‍ර අවස්ථාවකටපත් වුණාට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා බලන්න කියලා තංචකෝ සංගතං ඕලාරිකං පටිච්ච සමුප්පන්න. ඔන්න ඔය විදිහට මේක සංගතයක් විදිහට දකින්න කියනවා. මේක සංගතයක් විදිහට දකින්න සංගතේ හිතින්ම සකස් කරපු දෙයක් විදිහට දකින්න ඕලාරික දෙයක්. ඕලාරිකං ලාමක දෙයක් විදිහට දකින්න. ඒ වගේම පටිච්ච සමුප්පන්න. මේක හේතුන් නිසා හටගත් දෙයක් විදිහට පටිච්ච සමුප්පන්න විදිහට දකින්න කියනවා. එහෙම දැකලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපෙක්ඛාති. ඒ වගේම එහෙම දැකලා මේක සංගතයක්, ඕලාරික දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක් කියලා දැකලා ඒ වගේම ඊට පස්සේ කියනවා එහෙම තේරුම් අරගෙන යම් උපේක්ෂාවක් ඇද්ද මේ උපේක්ෂාවම සාන්තයි. මේ උපේක්ෂාවම මේකට ඇලි ගැටි මනාපමනාප දෙක අතර මිශ්‍රව ඉන්නවට වඩා මේ මනාපයත් අමනාපයත් මනාපමනාප දෙක මිශ්‍ර අවස්ථාවක් මේ තුනම සිතින්ම සකස් කරන ලාමක දෙයක් පටිච්ච සමුප්පන්නයක් කියලා දැකලා ඒකේ ඊට පස්සේ සිත දැකලා අපි කියනවා මේවට ඇලි ගැටි ඉන්නවට වඩා වටිනවා මේ උපේක්ෂාවම වටිනවා. ඒක තමයි ශාන්තයි, ඒක ප්‍රණීතයි කියලා බලන්න කියනවා. එතකොට උපන්නේ මනාපයත් අමනාපයත් උපන් මනාප අමනාපයත් නිරුද්ධ වෙනවා. එහෙම දකිද්දි. ඒ උපන් මනාප අමනාප අවස්ථාවන් එතකොටම ඒ අවස්ථාවන් නිරුද්ධ වෙලා හිත උපේක්ෂාවේ පිහිටන්න ගන්නවා කියනවා. ආනන්දේ යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ඇස් ඇර පියලන්නාක් වේද ඇස පියා අරින්නාක් වේද එසේ මානන්ද යම් කිසිවෙක් මෙසේ ශීඝ්‍රව මෙසේ වෙලෙවි මෙසේ නිදුක් උපන් මනාප අමනාප නිරුද්ධ වේද විදර්ශනා උපේක්ෂාවේ පිහිටියා සිටීද ආනන්ද මේ ආරවිනේ චක්කු විඤ්ඤය රූප විශේෂ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියනු ලැබේ. හරි. දැන් එතකොට දැන් ඔන්න අපි දැන් මූලික වශයෙන් මෙන්න මේ කාරණේ අපි අද ටිකක් තේරුම් ගන්න බලමු. මේක කොහොමද අපි කරන්නේ ප්‍රායෝගිකව කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ දැන් අපිට මෙහෙම ඇසට රූපයක් දැක්කට පස්සේ අපිට මනාපයක් අමනාපයක් උපදිනවා. අපිට එක්ක මට කැමැත්තක් උපදිනවා අකමැත්තක් උපදිනවා. ඒතකොට දැන් මේකේ සාමාන්‍ය මිනිස්සෙගේ මනස තමයි මෙහෙම හිතට කැමැත්තක් ආවට පස්සේ ඒ කැමැත්ත ඔස්සේ හිත දුවනවා. අකමැත්තක් වුණාට මේක අකමැත්තක් කියලා දැනගන්න බෑ සතිය. ඒක අපිට අහුවෙන්නේ නැහැ. ඒකට අපි රිංගනවා. ඒක තමයි පෘථග්ජන මනස හැම වෙලේම ඒ කැමැත්ත අකමැත්ත ඇතුලේ
ජීවත් වෙන එක තමයි පෘථග්ජන හිත කියලා කියන්නේ. ලෞකික හිත කියලා කියන්නේ. ලෞකික හිත පෘථග්ජන භාවය කියලා කියන්නේ ඒකට කියනවා තව වචනයක් ධර්මයේ කාමසුකල්ලිකාන යෝගය කියලා. එහෙම නැත්නම් අත්තිකිලමතාන යෝගය. දැන් පෘථග්ජනයේ කැඹලීම සිටින්නේ එක්ක කාමසුකල්ලිකාන යෝගයක. එහෙම නැත්නම් අත්තිකිලමතාන යෝගයක. ඒතර කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ අපි ඇහෙන් රූප බලලා දැන් මට කැමැත්තක් එනවා. කනින් ශබ්ද අහලා මම ආස සින්දුවක් කියලා මට හිතේ කැමැත්තක් එනවා. මං කැමති රහක් කියලා ඒ රසට මගේ කැමැත්තක් එනවා. ඒ පේන රූපේ ශබ්දයේ ගන්ධ රස වලට කැමැත්ත ඇති වෙලා ඒක නැවත විඳින්න හදනවා හිත. එතකොට අපි කියනවා යාගේ සිත කාමසුකල්ලිකාන යෝගයට අහුවෙච්ච හිතක්. දැකපු අහපු විඳපු දැනිච්ච සිතපු දේවල් නැවත දකින්න අහන්න විඳින්න දැනගන්න සිත කැමති නම් හිතන්න ඒ කියන්නේ එයාගේ කාමසුකල්ලිකාන යෝගයේ සිටින. දැන් උදාහරණයක් මම කියන්නකෝ. දැන් මම මේ පැත්තේ මෙහෙම බලනවා මේ මල් දියා දැක්කම මට හිතෙනවා අද හරි ලස්සනයි. ලස්සන පෝච්චියක් තියෙනවා, ලස්සන මල් ටිකක් තියෙනවා කියලා මේක බලනවා. දැන් ලස්සනයි කියලා බැලුවම මනාපයක් එනවනේ අපි ඕන කෙනෙක්ට දැන්. අපි ඕන කෙනෙක්ට දැන් අපි ඉස්සරට වඩා දැන් මේ බුද්ධ ප්‍රතිමාව හරි ලස්සනයි. බුද්ධ ප්‍රතිමාව ළඟ ගිලම්පස තියෙන විදියට මල් තියලා තියෙන විදිය ඒ වගේ මේක දැක්කම ලස්සනක් කියලා සිතට එනවා. දැන් මම මේ පැත්ත හැරෙනවා. දැන් ඒක දැකලා මට ඉතින් ලස්සනයි කියලා ආවනේ මනාපයක්. ඒ මනාපයක් ආවා කියලා මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව මගේ හිත මේ පැත්ත බලපු ගමන් කියනවා ආයෙ බලපන් ඒක හරි ලස්සනයි. ආයෙ බලහන් කියලා බලපු දේ නැවත බලන්න කියනවා. ඒක දැකලා ලස්සනයි කියලා දැනලා හිත නතර වුණා නම් ප්‍රශ්න ඉවරනේ. දැක්කා හරි ලස්සනයි අද මල් තියලා තියෙන විදිය හරි ලස්සනයි. ඒක නරක ඒක වැරද්දක් නෙමෙයි. ඒ මනාපේ නෙමෙයි ප්‍රශ්නේ. අපි මනාපයක් ආවා කියන එකට 100ක් නැහැ. අපේ සිත ඒකට රින්ගනවා. ඒක නැවත දකින්න කියනවා. ඒ සින්දුව ආය අහන එක ඇහුවා ලස්සනයි නම් එච්චරයිනේ. ඒක මනාපයි ප්‍රියමනාප සින්දුවක් ප්‍රියමනාප රූපයක්. එහෙම කියන්නේ සිත හිත ඇතුලෙන් ආවේගයක් ඇති කරනවා. ඔබ බලපන් ඕක නැවත හිත ආයෙ බලනකම්ම ඉවසිල්ලන්නේ. හිත ඊට පස්සේ කියන ඔක අයිතිත් කරගනින්. ඔබ කොහොම හරි ওই රෙකෝඩින් එක අරන් යන්න. ඔක නැවත ඔක අහන්න ෆෝන් එකේ දාගන්න. නැත්නම් නැවත ওই පින්තූරයක් හරි තියාගන්න යාගේ. ෆොටෝ එක හරි නැවත ඒකේ බලන්න. කියලා නැවත සිත. ඒක එතනින් මේ කතාව ඉවර වෙන්නේ නැතුව. ඒක බැලුවා ඇහුවා දැක්කා ලස්සනයි මනාපයක් කියලා ඇවිල්ලා ඒක ඉවර වෙන්නේ නැතුව අපේ හිත මේක ඇතුලේ ජීවත් වෙනවා. ඒක ඇතුලේ ජීවත් වීමට අපි කියනවා කාමසුකල්ලිකාන යෝගය කියලා. ඒ කියන්නේ දැකපු අහපු ඉඳපු අරමුණ. ඒ කියන්නේ ඇත්තටම අපි යමක් දැක්කනම් ඒක ඇහුවනම් වින්දනම් ඒක ආයේ පරණ මතකයක් නේද? ඒතර එහෙනම් තේරුම් ගන්න තණ්හාව කියලා කියන්නේ කාමසුකල්ලිකාන යෝගය කියන්නේ පරණ මතකයකට අපි බැඳිලා තදට. මම දැකපු අහපු දෙයක් කියන්නේ ඒක මතකයක්. ඒතර මිනිස්සු තණ්හා කරන්නේ ගෙලී ඉන්න ගැහණියෙක්ට පිරිමියෙක්ට ලස්සන දෙයකට නෙමෙයි මතකයකට. මතකයකට බැඳිලා ඉන්නවා. අදහසකට බැඳිලා ඉන්නවා. එයාගේ කටහඬ, එයාගේ රූපය ඒකට බැඳෙද්දිම එතන ඒකට අයිතිකාරය, ඒ කටහඬට අයිතිකාරයක් හම්බෙනවා. ඒ කටහඬට ඒ රූපෙට අයිතිකාරය. ඒ කටහඬට අයිතිකාරය. එයාට කැමති මේ පැත්තේ අයිතිකාරයෙකුත් හැදෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. අපිට නිකම් මේක ලස්සනයි කියලා දැනෙන්නේ නැහැ නේ. මේක හැදුවේ මෙයා. මේක අයිති මෙයාට. මේ අහවල් ගායකයාගේ හඬ කියලා. ඊට පස්සේ ඒක දෙයක් කරලා ගත්තාම ඒ රූපේ හරි ඒ හඬ හරි ඒ පහස හරි ඊට පස්සේ අපි ඒකට අයිතිකාරත්වයකුත් නිර්මාණය කරගන්නවා. ඒකට අයිතිත්වය හදනවා. ආත්මයක් දානවා ඒකට. ආත්ම සංඥාව කියනවා. ඉතින් එතකොට දැන් මෙන්න මේක තමයි ඒතර තේරුම් ගන්න කාමසුකල්ලිකාණ යෝගය කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ කාමසුකල්ලිකාණ යෝගය කියන්නේ මගේ හිත මේක ලස්සනයි කියලා හිතලා ඒක විඳින්නත් ආසයි නේ. ඒ වගේම ඒ කියන්නේ හිත විඳෝ ඉන්නත් ආසයි. අරමුණක් ආයතන හයෙන් අරමුණක් අරගෙන ඒ අරමුණ සුභ වශයෙන් අරගෙන ඒක විඳින්න සහ විඳවන්න තියෙන.
කියන අරමුණු විඳින්නත් ආසයි. ඒ ගැන හිත විඳෝ ඉන්න සමහර අය ආසයි. දැන් බලන්න සමහර අය සිද්ධි ගැන හිතලා අයියෝ මට මෙයා හිමි වුණානේ මෙයා මෙහෙම වුණානේ කියලා ඒ ගැන හිතලා විඳවන්නත් ආසයි. මිනිස්සු අරමුණක් අරගෙන විඳින්න විතරක් නෙමෙයි ආස. ඒ ගැන හිතලා විඳෝ ඉන්නත් ආසයි. දැන් බලන්නකො සමහර මිනිස්සු බලනකොට නිකන් දවසකට සැරයක් සතියකට සැරයක් හරි නිකන් මොන හරි දුකලා අඬන්න දෙයක් තිබෙන නැත්නම් පුල් අවුල් වගේ. නිකන් කාගේරි හැප්පිලා හරි ගිහිල්ලා වැලියක් දා ගන්නවා. හැප්පිලා හරි ගිහිල්ලා නිකන් විඳවන්නත් ඕනේ ආත්මෙට. කොනිත්ත ගන්නත් ඕනේ. Taman රිද්ද ගන්නත් ඕනේ. රිද්ද ගන්න ආසයි. විඳින්න ආසාව වගේම විඳවන්නත් සමහර අය බලන්නකො අර දැකලා තියෙන සමහර ළමයිම අර බ්ලේඩ් වලින් කපා ගන්නවා අතවල් කපා ගන්නවා අරව කපා ගන්නවා විඳවන්නත් පුදුම ඇඩිට් වෙලා ඒ. විඳෝ ඉන්න ආත්මේ විඳවනවා. ඒ නිසා මට හිතෙනවා මිනිස්සෙක් ස්වභාවිකවම යා දිව්‍ය ලෝකෙටම නෙමෙයි මිනිස්සු 99%ක්ම කැමති අපායට ආසයි. බලන්නකො විඳවන්න කැමතියි. දැන් බලන්නකො දැන් විඳෝ ඉන්න ආසගෙන දැන් කොච්චර ඔක්කොම අතහැරලා මහාන වේගකට වෙන්නේ නැහැ. අරකම අස්සේ විඳෝ ඉන්නවා. ඔක්කොම අතහැරපන් කරේ ඒ ගයකින් ගැලවිලා වරෙන් කිව්වට ওই බැඳීම අත දැන් මහාන වෙලත් බැඳීම් හදා ගන්නවනේ. ඒවත් ඔය අතහැරලා දාවකට බෑ. ඒකටමයි රින් ගන්න ආස. ඒක ගැන විඳෝ හරි ඒකෙම ඉන්න ආස. ඒ නිසා තේරුම් ගන්න මනසේ තියෙනවා අරමුණු දැකපුවාපු විඳපු අරමුණු විඳින්නත් ආසයි. ඒ ගැන හිත විඳෝ ඉන්නත් ආසයි. ඒ නිසා අරමුණු ආයතනයෙන් අරමුණු අරගෙන විඳින්න සහ විඳවන්න තියෙන මනසේ කැමැත්ත. අපි කියන්නේ බූට් එකක් ගැන කල්පනා කර ඉන්න ආසයි. ඒක විඳිනවා. ඒක විඳින්න එතකොට ආයතන හයෙන් අරමුණු අරගෙන විඳින්න සහ විඳෝ ඉන්න මනසේ කැමැති ගතියක් තියෙනවා. අන්න ඒකට කියනවා අපි කාමසුකල්ලිකාණ යෝගය. ඒක තමයි පෘථග්ජන මනසේ ස්වභාවය. පෘථග්ජන මනස කරන්නේ ආයතන හයෙන් අරමුණ එක විඳ ඉන්න එක විඳෝ ඉන්නවා. එහෙම නැත්නම් ඒතර අත්ති කියලාම දමනාපේ කියලා කියන්නේ පෘථග්ජන මාසේ තමන්ගේ අකමැත්තක් ආවට පස්සේ ඒ අරමුණ නැවත ප්‍රතික්ෂේප කරනවා. අපෝ මට ආවේ මිනිස්සයයි පේන්න මෙපා. ආයතන හයෙන් අරමුණු අරගෙන එක විඳින්න තියෙන අකමැත්ත. මට ආයේ දැහැටවත් පේන්න එපා, මගේ කනටවත් ඇහෙන්න එපා කියලා මිනිස්සු ඒ හඬ අහන්නවත්, ඒ රූපේ දකින්නවත් මනස අප්‍රිය කරනවා, ප්‍රතික්ෂේප කරනවා. එතකොට තේරුම් ගන්න ආයතන හයෙන් අරමුණු අරගෙන ඇහැ කන නාසයෙන් අරමුණු අරගද්දි සිතේ අමනාපයක් එනවා, අකමැත්තක් එනවා. ඒ අකමැත්ත ඇවිල්ලා ඒක විඳින්න අකමැති. ඊට පස්සේ ඒතකොට නැවත ඒ හැමදාම මේ කෑම කද්දිම අපෝ මහ ජරාවක් කියලා මට කවදාකවත් මේ රහන ඕනෙම නැහැ කියලා ඒ අරමුණ විඳින්න තියෙන අකමැත්ත. නැවත ආයතන හයෙන් අරමුණු අරගෙන ඒක විඳින්න තියෙන අකමැත්තට අපි කියනවා අත්ති කිලමතාන යෝගය. ඒක තමයි පෘථග්ජන මනස නැවත ඒක රින්ගනවා. ඒක අමනාපයක් ආව කියලා නතර කරන්නේ නැහැ එතන. ඒක රින්ගලා අපෝ ඒක විනාශ කරන්න හදනවා. ඒකෙන් ඈත් වෙන්න හදනවා. ඒක අයින් කරන්න හදනවා ජීවිතේ. ඒ පුද්ගලයෝ ඒ හඬවල් ඒ පහසවල් එතකොට තේරුම් ගන්න ආයතන හයෙන් අරමුණු අරගෙන විඳින්න සහ විඳෝ ඉන්න තියෙන අකමැත්ත ප්‍රතික්ෂේපේ. අපි කියන අපෝ මම මේ භාවනා කරද්දී මේ මහා කරදරයි මේ හඬවල් ඇහෙනවා සද්ද ඇහෙනවා වැඩි එක සිතුවිලි එනවා කියලා මට මේක පේන්න බෑ හඬවල් කියලා ඒ සද්දෙට තියෙන වෛරය. මේක ආයෙනම් ඇහෙන්න එපා මම භාවනා කරද්දී මේ හඬවල් කියලා නැවත ඇහෙන හඬවල් ඇහෙන සිතුවිලි දැනෙන වේදනා මහා කර්ම වේදනාවක් මේක කියලා මහා දුකක් කියලා නැවත මේ දුක වේදනාව දැනෙද්දි ඒකට වෛර කරනවා. නැවත මේක ප්‍රතික්ෂේප කරනවා. අන්න එතකොට අපි කියනවා ඒක අත්ති කිලමතාන යෝගය. ඒක පෘථග්ජන දැක්ම. පෘථග්ජනය එතකොට තේරුම් ගන්න පෘථග්ජන මනස ඉන්නේ ඔන්න ඔය හැම වෙලෙම ඔය දෙපැත්තේ. ආයතන හයෙන් අරමුණු අරගෙන එක්කෝ විඳින්න විදවන්න කැමැත්තේ එලිලා ඒක ඔසිදුවනවා. ඒ වෙ නැත්නම් ආයතන හයෙන් අරමුණක් අරගෙන ඒක නරකයි කියලා බලලා අමනාපයක් ඇති කරගෙන ඒක ප්‍රතික්ෂේප කරන්න දුවන. මෙන්න මේ දෙපැත්තට සිත දුවන එකට අපි කියනවා සංසාරික. මේක කියන අන්තික ජීවත් වෙනවා. හැම වෙලෙම පෘථග්ජන මනස බලන්නකො උදේ ඉඳන් රැය වෙනකන් ඉන්න ඔය දෙපැත්තේ. ඔය දෙපැත්ත අල්ලගෙන දඟලනවා. ඕක අද කතාන්දර හදගෙන ක්‍රියාකාරකම් කරගෙන සටනක ඉන්නේ. ඉතින් මේක හරි වෙහෙසක්, විඩාවක්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මෙහෙම සිතන මනාපයක් ආවට පස්සේ ඉස්සෙල්ලාම කියන්නේ ඉස්සෙල්ලා ඒක සිහියෙන් දැනගන්න. මට මේ වෙලාවේ වර්තමානයේ මේ මොහොතේ මගේ සිතේ තියෙන්නේ මනාපයක්, ඇලීමක්. නැත්නම් මගේ සිතේ මේ වෙලාවේ තියෙන ගැටුමක්, යම් ප්‍රතික්ෂේප කරන ඉස්සෙල්ලාම මේක දැනගන්න කියනවා.
දැන් ඔන්නේ ඒක තමයි වැදගත් පළවෙනිට බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ නුඹ මේ වෙලාවේ සිත පිළිබඳ ඉස්සලා සිහිය පීඨව ගන්න. වර්තමානයේ මගේ සිතේ මොකද තියෙන්නේ මේ වෙලාවේ? ඒක දැනගන්න කියන. ඉතින් ඒක තමයි චිත්තානුපස්සනාව උගන්වන්නේ. සරාග සිතක් නම් ඒ කියන්නේ මනාප සිතක් නම් මනාපිත දැනගන්න. දේශිතක් නම් දේශිත දැනගන්න. හැබැයි වැඩේ තියෙන්නේ දැන් අර අපේ අර ඔළුවේ කන්ඩිෂන් වෙලා තියෙන නිසා අපේ තත්ත්වගත විල්ලක් තියෙනවා අපිට දැනගන්නවට වඩා ඉස්සෙල්ලා අපි ඒක ප්‍රතික්ෂේප කරන්න යනවා. අන්න එතකොට මේ දැන ගැනීම කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කියන්නේ රාගය නැති කරන්න කිව්ව රාගය එන්න දෙන්න එපා කිව්වේ නෑ. මනාපේ එන්න දෙන්න එපා කිව්වේ නෑ. අමනාපේ එන්න දෙන්න එපා නේ. රාගයක් ආවහම ඒ රාගයේ තියෙන බව දැනගන්න. බලන්න ඒකනේ ඒක බුදුජානක මේ එන්නේ ඉස්ලාම් ප්‍රතික්ෂේප කරපම් වෛර කරපම් කිව්වේ නෑ. දැන් අපේ මනසේ තියෙන්නේ කෙලෙස් වලට අපි පුදුම විදිහට වෛර කරනවා අරමුණු වලට. එද්දිම අපේ අර ප්‍රත්‍යාරෝපණය ඉස්සරහට අපි අර ප්‍රෝග්‍රෑම් කරලා දෙන නම් රාගේ නරක දෙයක්, ද්වේෂේ නරක දෙයක්, පවක් ඒක. එන්නවත් හොඳ නැහැ. කියලා අපි සම්පූර්ණ ඉන්නේ ප්‍රතික්ෂේපයක් ඇතුළේ. එතකොට අපි බලනවා එද්දිම මේ රාගේ යට කරන්න. මේක අයින් කරන්න. එතකොට තේරුම් ගන්න අපිට සම්පූර්ණ තියෙන්නේ අපිට එන අරමුණ කෙරේ වෛර කරනවා. වෛර කරලා අපි හිතනවා මේක පරිවර්තනය කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම බුද්ධ දේශනාවේ නැහැ. මේ බුද්ධ දේශනාව තුළ සඳහන් කරන්නේ මේ මනාපේ එන්න එපා කියන්නේ. රාගේ එන්න එපා කියන්නේ. ද්වේෂේ එන්න එපා කියලා කියන්නේ. ඒක එන්න දෙන්න. ඒක බලෙන් ගන්න කියලා කියන්නේත් නැහැ හැබැයි. බලෙන් මේ රාගයක් ඇති කර ගන්නවත් බලෙන් කියලා තරහා ගන්න කියන්නේ නැහැ. ඉස්සෙල්ලා ඒ වර්තමානයේ මට මේ වෙලාවේ මනාපයක් එනවා. මේ වෙලාවේ අමනාපයක් එනවා. කියලා ඒක යට ගහන්නවත් ඒක හංගන්නවත් ඒක එද්දිම මේක ප්‍රතික්ෂේප කරන්න එපා. ඒ කියන්නේ දැන් ආගන්තුකයේ ගෙට එන්න හදද්දී එද්දිම දොර වහන්න කියන්නේ නැහැ. යාට හරි ආවොන ආගන්තුකේ කාවා එන්න. ඔයා ඔන්න මනාපේ ආවා ඇතුළට. මෙන්න අමනාපේ ආගන්තුකේ ආවා. ඉතින් ඉස්සෙල්ලා යාට එන්න දෙන්න. එන්න දීලා මේ ඇවිල්ලා තියෙනවා කියලා හොඳට දැනගන්න. ඒකට අර ඒකදී අර පාට කණ්ණාඩියෙන් බලන්න එපා. මනාපේ ඒකට කැමති කියන පාට කණ්ණාඩියෙන් බලන්නත් එපා. අකමැති කියන අපි බලන්නෙම ඒ වෙලාවේ එක තියෙන එක දිහා නෙමෙයි අපි දාගත්ත එකකින් බලනවා. අපි දාගෙන ඉන්නවා මම අපෝ මේ අපි කියන්නේ වර්තමානයේ අපිට ඇත්ත පේන්නේ නැත්තේ මොකද අපි දාගත්ත පාට කණ්ණාඩියක් තියෙනවා. ඒ සිතවිලි දිහා අපි දාගත්ත අදහසක් තියෙනවා. අපිට එතකොට සිත අනුව පේන්නේ චිත්තේ චිත්තානුපස්සිය සිතේ සිත අනුව බලන්න බෑ. අපි සිතේ මම අනුව බලන්නේ. සිත මම කරගෙන. සිත මම මෙන්න මෙහෙම තියෙන්න ඕන කියලා හැඩයක් හදාගන්න. ඒ හැඩයක් හදාගෙන බලනවා සිත දිහා. සිත කියන්නේ මම සිත තියෙන වගේ හිත තියෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා මම ප්‍රින්සිපල් කෙනෙක් වගේ ජනාධිපති කෙනෙක් වගේ මම හදාගත්ත විදියක් තියෙනවා. අන්න ඒ කෝණේ හරහා මේ වර්තමානයේ පහළ වෙන සිත දිහා බලපු ගම ඔන්න මගේ හිත පශ්චාත්තාපයෙන් ගන්න චික් මට මේ සිද්ද කැත හිත තාම එනවනේ. ඇයි මට මෙහෙම ඉන්නේ නැති හිත මෙන්න මේක එන්න එපා මේක යන්න මෙන්න මෙහෙම වෙන්න කියලා. අන්න එතකොට තමයි අපි නව සංස්කාර කර්ම රැස් කරගන්නේ. අන්න එතන තමයි අපිට ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව කරන්න බැරි වෙන්නේ එතනදී. ඒකයි මට හිතෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනාව කරන වගේ එකක් සාම්ප්‍රදානුකූල මිනිස්සුන්ට කරන්න බෑ. මොකද ඒ සාම්ප්‍රදානුකූල මිනිස්සු ඉන්නෙම ඔළුවට දාගත්ත හොඳ නරක පව් පින් කුසල් අකුසල් කියන රාමුව ඇතුළෙමයි ඉන්නේ. එයාට දෙයක් දිහා විනිවිදව දකින්න බෑ. ඒ වෙලාවේ ඇත්ත ඇති හැටියට දකින්න බෑ. එයා දාගත්ත රාමුව හැටිය හරහා බලන්න. එයා දාගත්ත සීමාව හරහා බලන්න. එතකොට මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක කරන්න නම් يعني මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න යෙදුණු ඉන්ද්‍රිය භාවනාව කරන්න නම් ඉස්ලාම කෙනෙක්ට හරිම මධ්‍යස්ථ මතධාරියෙක් වෙන්න ඕනේ. පොඩ්ඩකට එයා හදාගෙන ඉන්න හරි වැරදි හොඳ රණක කියන ලෝකේ බිමින් තියන්න වෙනවා. හැබැයි සීල ශික්ෂාවේදී හොඳ නරක ඕනේ. සීලයක් ආරක්ෂා අපි සිල් සමාදන් වුණාට අපි හොඳ නරක සීමාවට එනවනේ. හොඳ නරක සීමාවට ඇවිල්ලා අපි නරක ක්‍රියාකාරකම් අතහැරලා යහපත් ක්‍රියාකාරකම් කරනවා. ඊළඟට සමාධි භාවනාවේදීත් අපි සම්පූර්ණ කර්මස්ථානයකට හිත පිහිටවලා සම්පූර්ණ අර රූප ශබ්ද කිරි බලන්නේ නැතුව අවධානය තියන්නේ නැතුව කමඨහනෙම හිත තියෙනවා. කමඨහනේම අපි හිත තියෙනවා. අපි මේ මනාපයට යන්න දෙන්නෙත් නැහැ හිත අමනාපයට යන්න දෙන්නෙත් නැහැ. නීවරණවත් ප්‍රතික්ෂේප කරන කාමච්ඡන්දයට එන්න දෙන්නෙත් නැහැ. ව්‍යාපාදයට එන්න දෙන්නේ නැතුව සම්පූර්ණ අර මූල කර්මස්ථානයක් අරගෙන
ඒ කමඨානෙම නැවත නැවත සිත තියෙන. සිත තියලා එන්න මනාපමනාප දෙකට හිත වැඩෙන්න දෙන්නේ නැතු. ඒකට වැඩෙන්න දෙන්නේ නැතු. අර තමන්ගේ භාවනා අරමුණේම සිත තියෙනවා සමතේ. හැබැයි දැන් ඉන්ද්‍රිය භාවනාව වගේ දෙයක් ඒක විපස්සනාවට බර භාවනාවක්. ඒක විදර්ශනාවට බර භාවනාවක්. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව කරන්න යද්දී අපිට අපි හදාගත්ත සීලය අපි ආරක්ෂා කරන්න දිනවා. සීලයයි සමාධියයි දෙක ඉස්සරහට ගන්න නැතුව අපි දර්ශනයයි ඉස්සරහට ගන්න. ඒකේ මම මේ සීලය පහත් කරන්නේ නැහැ. සමාධිය පහත් දෙයක් කරන්නේ නැහැ. මොකද සීලයෙන් අයින් කරන්න පුළුවන් කෙලෙසුත් තියෙනවා. සමාධියෙන් අයින් කරන්න පුළුවන් කෙලෙසුත් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ දැන් කන් ඇහෙන්දෙන් අයින් කරන්න පුළුවන් කුණු අයින් කරන්න බෑනේ උදැල්ලෙන්. හැබැයි මේනු ගන්න ඕනේ අපි හැබැයි උදැල්ලෙන් අයින් කරන්න තියෙන කුණු අයින් කරන්නත් බෑ අපිට කන් ඇඳෙන්. අපි ගමු දැන් මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කන් ඇඳ වගේ. සීලය කියන්නේ උදැල්ල වගේ. සීලයෙන් අයින් කරන්න පුළුවන් ලොකු කෙලෙසුත් තියෙනවා. උදැල්ලෙන් අයින් කරන්න පුළුවන් කුණු තියෙනවනේ. ඒක උදැල්ලෙන් අයින් කරන්න ඕනේ. ඒක එපා කියන්නේ නැහැ. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ සීලෙන් අයින් කරන්න ඕන ටික සීලිනුත් තියෙනවා. සමාධියෙන් අයින් කරන්න ඕන නීවරණ කියන්නේ කර්මස්ථානයක හිත තියලා කමඨහනක හිත තියලා අයින් කරන්න පුළුවන් නීවරණ කියන කෙලෙස් ටිකකුත් තියෙනවා. හැබැයි දැන් මේ ඉන්ද්‍රිය භාවනාවේ අයින් කරන්නේ කෙලෙස් දර්ශනයක් තුලින්. දැක්මක් තුලින්. දර්ශනයක් තුල ඉඳලා දැක්මක් තුල ඉඳලා ඒක තමයි විපස්සනා ඥානය. විදර්ශනා ඥානයක් තුල ඉඳලා විදර්ශනා ඥානයකින් ප්‍රඥාවකින් ප්‍රඥා චෛතසිකයට මුල් තැන දීලා තමයි මෙතනදී මේ කියන කෙලෙස් අයින් කරන්නේ. ඉතින් ඒක එතකොට එතෙන්ට යද්දී අපි අර හදාගත්ත හරි වැරදි හොඳ නරක පින් පව් ටික බිමින් තියෙනවා. හැබැයි මේක හරි අමාරුයි මිනිස්සුන්ට කරන්න. මේක නිකන් ඇඟේ ඉල්ලයට කඩනවා වගේ. මොකද මම්ම හදාගත්ත හරි වැරදි දෙක. මම්ම හදාගත්ත හොඳ නරක දෙක. මම්ම ඉගෙන ගත්ත පින් පව් දෙක. පින් පව් හොඳ නරක හරි වැරද්ද මේ ඔක්කොම බිමින් තියන්න කිව්වහම මේ විදර්ශනාවට යද්දී මේක හරිය අමාරුයි මිනිස්සුන්ට. මොකද ඒක තමන්ට කරන්න බෑ. මොකද තමන් හදාගත්ත ආගේ ආඩම්බරකම්. තමන් හදාගත්ත ලෝකය, තමන් හදාගත්ත ජීවිතය. ඒතර විපස්සනාවට යද්දි මෙන්න මේ දෙක මම බිමින් තියෙනවා. මගේ හරි වැරද්ද හොඳ නරක පින් පව් දෙක බිමින් තියලා මේකේ ඇත්ත ඇති හැටියට දකින්න නුවණ ගෙනියනවා. සිහිය ගෙනියනවා, ප්‍රඥාව ගෙනියනවා. ඉතින් එතකොට ඒකෙදි සාම්ප්‍රදානුකූල මිනිස්සෙක්ට ඕනවට වඩා අන්තගාමී මිනිස්සෙක්ට තමන්ගේ චින්තනයේට බැඳිච්ච මිනිස්සෙට මේක අමාරුයි. එයා බලන්නේ මර පාට කණ්ණාඩි. එතන තියෙන ඇත්ත ඇති හැටියට දකින්න විනිවිද දකින්න. ප්‍රඥාව නැහැ. එතකොට අපිට ඕනේ දැන් පාට කණ්ණාඩි දෙක අපි විවින් තියෙනවා. අපි හදාගත්ත අපිම මෙච්චර කාල අපි හදාගත්ත හොඳ නරක අපිට උදව් වුණා මෙතෙන්ට එන්න. හැබැයි දැන් මේ හොඳ නරක දෙක පැත්තකින් තියලා හරි වැරදි දෙක පැත්තකින් තියලා අපි මේ මනාපය මගේ හිතේ මනාපයක් ඇවිල්ලා තියෙනවා. මගේ හිතේ අමනාපයක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ මට රාගයක් ඇවිල්ලා තියෙනවා. මට මේ වෙලාවේ දේශයක් ඇවිල්ලා තියෙනවා. කියලා මම සිහියෙන් දැනගන්නවා. ඒක තමයි ඔන්න දැන් බුදුජානක මුලින්ම කිව්වේ උපන්න මනාපයක් අමනාපයක් දිනව දැනගන්න. දැනගෙන ඒක නැති කරන්න යන්නත් එපා. ඒක අපෝ ඇයි මට මේක ආවේ මහා පහත් දෙයන්නේ කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක වෛර කරන්න යන්නත් එපා. ඒකට ලේබල් ගහන්න යන්නත් එපා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක බලන්න කියලා ඒක දිහා හරි වැරදි හොඳ නරක කියන එක නෙමෙයි. මේ ආපු මනාපය මේ මට ඇතිවෙච්ච අමනාපය දෙකම සංකතයක්. සංකත කියලා කියන්නේ අපි ඒක සිතින් සකස් කරපු දෙයක්. මේ මනාපය මේ අමනාපය මට ඇති උනේ මේ මනාපය අමනාපය කියන දේ මේක සිතින්ම සකස් කරපු දෙයක්. මේක ලාමක දෙයක් සහ මේක මේක හේතුඵල නිසා ඇතිවෙච්ච දෙයක්. දැන් අපි එතකොට මේක කොහොමද අපි දැන් බලමු අපි තේරුම් ගන්න දැන් සංකත කියලා කියන්නේ සකස් කරන ලද්දක් කියන එක. සකස් කරන ලද්දක් කියන එක තේරුම් ගන්න යද්දී අපි හිතමු දැන් ඔන්න අපි සීලයක් ආරක්ෂා කරලා භාවනා කමඨහනකට හිත තියාගෙන තමන් වාඩි වෙලා ඉරියව්වට හරි තමන්ගේ ඉරියව්වට හිත තියාගෙන ඒකට නැවත හිත යොමු කරලා දැන් මොන්න අපි හොඳට හිත සමාධිය හදාගත්තා කියමු. හිත හොඳට ඒකාග්‍රත කරා ඉරියව්වට.
ඉරියව්වට සිත ඒකාග්‍රත කරලා ඉද්දී ඊට පස්සේ ඔන්න සිතට දැන් සිත ඒකේ දිගට ඉන්නේ හිතට අමනාපයක් එනවා. සිතට රාගයක් එනවා. සිතට ආයෙ ගිහලා බැඳිලා යනවා කොහෙටද. ඒතර මම දැන් බැඳුණා කියලා දැන ගන්නවා. බැඳුණා කියලා දැනගෙන සිත හැම වෙලෙම අපිට පෙන්නන විදිය තමයි මට මනාපේ ඇති උනේ මට ඒ කියන්නේ මෙන්න මෙහෙම පෙන්නන්නේ. ඒ කියන්නේ රූපයක් එළියේ ඉන් තියෙනවා. කාන්තාවක් එළියේ ඉන්නවා. ඒ වගේම පිරිමියෙක් එළියේ ඉන්නවා. ඒ එළියේ ඉන්න පිරිමියාට කාන්තාව ඉන්නවා එළියේ රූපේ තියෙනවා. එළියේ තියෙන මේ රූපේට මගේ සිතේ මනාපයක් අමනාපයක් ඇතිවෙනවා. ඒ සිත කියන්නේ මම. ඒ කියන්නේ මෙහෙම දන්න සරලව සාමාන්‍ය දෙන්නේ ඔන්න අපිට දැනෙන සාමාන්‍ය මනුස්සය දැනෙන්නේ ඇහැ තියෙනවා මෙතන. ඔතන ඔබ ඉන්නවා. දැන් ඔන්න ඔතන ඉන්නවා ඔබ. මෙතන ඇහැ තියෙනවා. මේ ඇහැට ඔතන තියෙන රූපේ පෙවුනට පස්සේ සිතට මට ඇලීමක් එනවා යාට. සිතට මට යා කෙරෙහි ගැටීමක් එනවා. කියලා සාමාන්‍ය මනුස්සයෙක්ට හිතෙන්නේ ওই විදිහට. ඊට පස්සේ එයා කල්පනා කරනවා මම කොහොම හරි මෙයාට තියෙන ඇලීම අතහැර ගන්න ඕනේ. මම කොහොම හරි උත්සාහ කරනවා මේ බැඳීමෙන් ගැලවෙන්න. මේක මට හරි අමාරුයි. මගේ සිත මෙයාට පුදුම විදියට ඇලිලා තියෙන්නේ කියලා ඊට පස්සේ එයා කල්පනා කරනවා මම කොහොම හරි try කරලා මම මෙයා කෙරෙහි මට ඇතිලා තියෙන මේ බැඳිච්ච හිත මම අයින් කරගන්න ඕනේ. නැත්නම් මට මෙයා දකිද්දි මල වයින්නවා. මේක මගේ හිතේ ආපු තරහක් මෙයා කෙරෙහි තියෙන කියලා මම මේ මගේ හිතේ තියෙන තරහව කොහොම හරි නැති කරගන්න ඕනේ කියලා අන්න එහෙම තමයි සාමාන්‍ය මිනිස්සෙක් දකින්නේ. සාමාන්‍ය මිනිස්සෙට ඒක හොඳට තේරුම් ගන්න පුතත්ජන මිනිස්සෙට ඉන්නවා කාන්තාවක් පුරුෂයෙක් ළමයෙක් කවුරු හරි හතුරෙක් ඉන්නවා. ඒ වගේ මෙයාට මේ පැත්තේ රූපේ කාන්තා පිරිමියයි ඉන්නවා මේ පැත්තේ ඇහැ කන නාසය දිව ශරීරයේ තියෙනවා. ඒතකොට ඒ ඇහැ කන නාසය දිව ශරීරයට වරින් වර ඒ මිනිස්සයව දකින්නවා. වරින් වර ඒ මිනිස්සයාගේ හඬ ඇහෙනවා. ඒ හඬ ඇහෙද්දි ඒ රූපේ දකිද්දි එයාට තේරෙනවා ඒ දකිද්දි සිතේ එක එක වෙලාවට මට ඇලීම ගැටීම දෙක ඇති වෙනවා. ඉතින් ඒ නිසා මම කොහොම හරි ප්‍රැක්ටිස් කරලා මාර්ගේ වඩලා එයාට තියෙන ඇලීම ගැටීම නවත්තන්න ඕන කියන එක පෘථග්ජන දැක්ක. ඕනේ මිනිස්සෙක් හිතන්නේ ওই විදිහට සාමාන්‍ය ධර්මයේ ගැඹුරින් දන්නේ නැති මිනිස්සු ධර්මයේ පිළිබඳ එහෙම ගැඹුරු අධ්‍යයනයක් නැති අයගේ යලා හිතන්නේ මෙන්න මේ කොහොම හරි මම මේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙන්න ඕන. ඒතර බුදුජානනාංශේ මෙතන විපස්සනාවේදී පෙන්වන්නේ ඒක එහෙම එකක් නෙමෙයි. සිතට ඇලීම හරි ගැටීම හරි ආවට පස්සේ ওই විදිහට මේ ඇලීම අයින් කරන්න යන්න කියන්නේ නැහැ. ওই විදිහට ගැටීම අයින් කරන්න කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක සංකතයක් විදිහට දකින්න කියලා. මේක සංකතයක් කියලා දකින්න කියලා කියන්නේ මේක සිතින්ම සකස් කරන ලද්දක් කියලා. මේ මම බැඳිලා තියෙන්නේ මේ එළිය කාටවත් නෙවෙයි. එළිය කාටවත් බැඳිලා හෝ එළිය කාටවත් එක ගැටෙනවා නෙමෙයි මේ සිතින්ම සකස් කරන ලද අදහසකටයි ඒ අවිද්‍යා සහගත දැක්මක් තුල තමයි මේ පුද්ගලයෙක්ම වෙලා නැතු ඉන්නේ. නැතුව මේ පුද්ගලයා දැන් මට මනාපමනාප දෙක ඇවිලා තියෙනවා නෙමෙයි එළියේ ඉන්න ගෑණිට හෝ පිරිමියෙට. මේ අවිද්‍යාව නිසා සකස් අවිද්‍යාපච්චය සංකාර මෝඩකම නිසා මේ සකස් කරගත්ත නිසා අවිද්‍යාවෙන් යම් සකස් කර ගැනීමක් සකස් කරගත්ත නිසා මෙතන මනාපයක් අමනාපයක් ඇවිල්ලා මනාපමනාප දෙකේ එක මනාප වෙච්ච කෙනෙක් අමනාප වෙච්ච කෙනෙක් මැවිලා තියෙනවා. මිසක් මේ කෙනෙක්ට මනාපමනාප ඇවිල්ලා දැන් එයා අරයකින් ගැලවෙන්න ඕන නෙවෙයි. නෑ පුතත්ජන දැක්ම තුල මමත් ඉන්නවා මනාපමනාපෙත් තියෙනවා මනාපමනාපේ ඇති වෙච්ච කෙනෙකුත් ඉන්නවා. එහා පැත්තේ ඉන්නවා මට මනාපයමනාපය ඇතිවෙච්ච කෙනා සිතේ තියෙනවා මනාපයමනාපේ ඒ සිතේ ඒ මනාපයමනාපය ඇතිවෙච්ච මනුස්සයා පිටිපස්සේ ඉන්නවා වගේ අපිට දැනෙන්නේ. එහෙමනේ අපිට දෙන්නේ. මෙන්න මේ ඇහැ ඉස්සරහට වගේ ඇලීම ගැටීම ඒ ඇලීම ගැටීම ඇතිලා ඉන්නේ පිටිපස්සේ ඉන්න මට. පිටිපස්සේ ඉන්නවා මට ඔන්න ඇලීම ගැටීම ඇතිලා ඒ ඇලීම ගැටීම ඇතිවෙච්ච රූපේ ඔන්න ඉස්සරහා තියෙනවා. එයා ඉන්නවා. ඔහොම තමයි හැංගෙන්නේ. ඒ වුණාට අපි තේරුම් ගන්නවා එහෙම එකක් නෙවෙයි. එහෙම ධර්මතාවයක් නෙවෙයි මෙතන ඇත්තටම තියෙන්නේ.
ඇහැට රූපයක් මෙහෙම දකින්න වෙලාවේදී මේ පෙනීම සිද්ධ වෙද්දී මේ චක්කු විඥානය පහළ වෙද්දී මේ රූපයක් පේනවා කියලා දැනෙන සිත පහළ වෙද්දී මේ සිතේ හැකියාවක් තමයි දෙපැත්තක් ඇති බවට අඟවන්නේ. විඥානයේ තියෙන ලක්ෂණය තමයි මෙහෙම රේඛාවක් ඇත්තට මේ පෙනීම සිද්ධ වෙද්දී ඔබයි මමයි කියලා වෙන් කරන්න මෙතන ඉරක් ගහන්න බෑ. මෙතනින් එහා ඔබ වහන්සේ ඉන්නේ මෙතනින් එහා මම ඉන්නේ කියලා. මෙතනින් එහා ඉන්නේ ඔබ වහන්සේ මෙතනින් මෙහා ඉන්නේ මම. මේ තමයි මගේ සිත. මේ තමයි ඒ බැඳිච්ච මම කියලා වෙනම කෙනෙකුයි බැඳිච්ච හිත කියලා වෙනම කෙනෙකුයි බැඳිච්ච කෙනා කියලා වෙනම කෙනෙකුයි. එහෙම කිසිම රේඛාවක් ඉරක් ගහන්න බෑ. මේ ඉරක් රේඛාවක් ගහන්න බැරි තැනක වෙන් කිරීමක් කරන්න බැරි තැනක විඥානයේ මවලා පෙන්නනවා. උඹට බැඳෙන්න එහා පැත්තේ කෙනා ඉන්නවා. මෙහා පැත්තේ මේ ඇහෙන් පිටිපස්සේ වගේ මෙන්න මේ හරිය වගේ ඇහෙන් පොඩ්ඩක් ඇතුලේ වගේ තමයි ඔබ ඉන්නේ බලාගෙන ඉන්නේ ආදියා. ඒ විදිහනේ අපිට ඉතින් නිකන් ඇහැ තියෙනවා බලන්න ඊට පොඩ්ඩක් පිටිපස්සේ ඉඳගෙන ඇහැ හරහා ආරය දිහා බලනවා. එයා ඉන්නවා මම ඉන්නවා පිටිපස්සේ ඇහැ තියෙනවා ඉස්සරහා මම පිටිපස්සේ ඉඳගෙන ඇහැ පාවිච්චි කරලා ආරයව දකිනවා. ඒ දකිද්දි මට මනාපයක් අමනාපයක් එනවා. වගේ එහා පැත්තත් ඇත්ත වෙනවා. මෙහා පැත්තේ ඇහැත් ඇත්ත වෙනවා. මෙහා පැත්තේ ඉන්න දකින්නත් ඇත්ත වෙනවා. මේ ඔක්කොම ඇත්ත ලෝකයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වුණාට හරිම යථාර්ථයේ ගියොත් හරිම මෙතන තියෙන ඇත්ත දැක්කොත් එහෙම මේ පැත්තේ ඇහැ ඊට පිටිපස්සේ ඒක දැනගන්න හිත ඊට ඉස්සරහා තියෙන රූපේ කියලා කඩන්න විදියක් නැහැ. මේ ඔක්කොම එකම පේනවා කියන දැනීම මාත්‍රේ විතරයි. චක්කු විඥානය පහළ වුණා එච්චරයි. මේ පේනවා කියලා දැනීම සිත පහළ වුණා. ඒ සිත ආය කඩන්න බෑ. දකින්න ඇහැ, දකින්න රූපය, දකින්න පුද්ගලයා, ඒ පුද්ගලයාට එන ෆීලින් එක කියලා 4-5ක් කඩන්න බෑ. එකම දැනීම කියන එක විතරයි. ඒ දැනීමම තමයි ඔය හැඟීනුයි, වෙන් කිරීමුයි, ඔය ඔක්කොම කියලා වෙන් කරන්න බෑ. ඒක වර්තමානයේ එකම දැනීම මාත්‍රයක් එන්නේ. එන්න දැන මේ විඥානයේ දෙපැත්තක් කඩපු ගමන් අවිද්‍යාවේ මෝඩකම නිසා ඒක දැඩිව අල්ලනවා. අරයා හින්දායි මට මේ මනාපය ආවේ. කියලා ඒක මනාපෙ වෙච්ච කෙනයි මනාපෙ වෙච්ච රූපෙකෝයි හදනවා. හැබැයි දැන් අපි ටික තේරුම් ගන්නවා මෙහෙම ඇහැට මේ පෙනීම සිද්ධ වෙද්දී. මේකේ තියෙන්නේ පෙනීම කියන දැනෙනවා එච්චරයි. එතන එද්දී මේ ආවනම් මනාපයක්. මට ඇලීමක් ගැටීමක් ආවනම් මේ ඇලීම ගැටීම කියන්නෙම සකස් වෙච්ච දෙයක් සහ ඇත්තටම මේ ඇලීම ගැටීම දැනෙන්නේ සංකතයකට. සංකතය කියලා සකස් කරගත දෙයකට. දැන් සංකතය සකස් කරගත දෙය කියලා කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔබට මේ ඔන්න දැන් ඔබේ පුතා පිටරට ඉඳලා කෝල් එකක් දෙනවා. නැත්නම් ගෙදර ඉඳලා කෝල් එකක් දෙනවා. නැත්නම් එළියේ මිදුළු ඉඳන් කතා කරනවා. කතා කරලා අම්මේ කියලා කතා කරද්දී ඒ සද්දේ දැනීම එනවනේ අපිට ෆෝන් එකෙන් හරි මොකෙන් හරි ෆෝන් එකෙන් හරි නැත්නම් මේ ඒ ෆෝන් එකෙන් සද්දය ආවත් ටීවී එකෙන් සද්දය ආවත් කම්පියුටර් එකකින් ඒ හඬ ඇහුණත් මේ නිකන් මෙතන ඉඳලා කතා කළත් එකම සද්දයක් කියලා දැනීමක් නෑ. ඇත්තටම ඇහෙන්නේ වර්තමානයේ හඬක් කියලා එකත් අපි ඉදින් හදපු වචනයක් ඒක. එහෙම නෙමෙයි. දැනීමක් ඇහෙනවනේ හඬ. ඒ හඬ ඇහෙද්දී අපිට එකපාරට හිතෙනවානේ අම්මෝ මගේ පුතා මට කතා කළා කාලෙකින්. නැත්නම් පුතා මට කතා කරනවා කියලා ඒක මනාපේ හරි සතුටක් දැනෙනවා. දුකක් හේන්ජන මොන කරදරයක්ද මේ හැම වෙලෙම අම්මේ ගන්නවා කියලා තරහා ආිනවා. එතකොට අපිට හැම වෙලෙම අපිට දැනෙන්නේ මේ මට මනාපය අමනාපය දෙක. මේ මනාපයත් මේ අමනාපයත් දෙකම මට ඇති උනේ එළිය පුතා හින්දා කියලා. එළිය පුතා කතා කරපු හින්දා. එළියේ පුතා කතා කරපු හින්දා කියලා අපිට හිතරවා එහෙම ඇත්තටම එතන හරියට බැලුවොත් සිද්ධ වෙලා තියෙන්නේ ඒ පුතා අම්මේ කියදී සද්දේ ඇහෙද්දි පුතා මට කතා කරනවා කියලා හදාගත්ත අදහසක් තියෙනවා. ඒ අදහසට තමයි අපි ඇයි පුතේ මොන කරදරයක්ද කියලා බනින්නේ. මොන කරදරය ඇවිලීම අම්මේ ගාන්නේ කියලා බනින්නේ. ඒ වගේ අනේ මට ලොකු දෙයක් කාලෙකින් ඔයා රට ගියාට පස්සේ කතා කරේ කියලා මම මේ මාර මන සතුටක් ඇති වෙලා මම ප්‍රශංසා කරන්නේ. මේ දෙකම කතා කරන්නේ මම සංකතයකට සකස් කරගත්ත දෙයකට. හිතින්ම හදපු කෙනෙක් එක්ක මේ කතා කරන්නේ. සිතින්ම සකස් කරපු කෙනෙක්ට ආදරය කරන්නේ. දැන් බලන්න දැන් ෆෝන් එකේ සමහර විට
එයා යහ පැත්තේ ඉඳලා රෙකෝඩින් එකක් දානවා. අපි පුතාගේ කටහඬ රෙකෝඩ් කරලා රෙකෝඩින් එක තිබ්බාම ඔබ හිතන්නේ ඔබ කතා කරන්නේ කාත් එක්කද? ඒ රෙකෝඩ් එක කරපු එකත් එක්කනේ. ඒත් ඔබ හිතන්නේ අම්මෝ හාඳුනේ මට අම්මා කතා කරා, පුතා කතා කරා. හරි සතුටුයි බැරි නම් අපිම මේ රෙකෝඩ් එකක් දාලා එයා කතා කරද්දි පුතේ කියද්දි ඒක දාලා එයා හිතින් හිතාගෙන ඉන්නේ පුතා එක්ක කතා කරන්නේ. ඉතින් එතකොට බලන්න දැන් සමහරවිට ඉඳලා බලන්නකෝ. සමහරට පුතා මැරිලා අවුරුදු ගානක් අම්මට කියන්නේ. හැබැයි අම්මාගේ ලෝකේ ඉන්න පුතා තාම ජීවත් වෙනවා. ඒ කියලා බලගෙන මට එයා මැරිලා. ඉතින් බලන්න එතකොට අපිට තේරෙනවා සමහරට ඕනේ එයා මැරිලා නැහැ. කවුරු හරි කියනවා ඔන්න ඔයාගේ පුතා මැරුණා කියලා. එතකොට ඒක හරිය දවසක් ඔන්න මිනිස්සෙක් හිටියලු. ඒ මිනිස්සයා ගෙදරෙද්දි පුතෙක් හිටියලු වැඩට ගිහිල්ලා එද්දි පුතාව හොරු ටිකක් ඇවිල්ලා ගෙදර බඩු වරකම් කරලා පුතාව පුච්චලා දාලා ගිහිල්ලාලු. ඉතින් මෙයා පුතාගේ අලු ටික අරගෙන අඬ යනවලු හැමතැනම ගිහලා පින්කම් කරනවලු පින් දෙනවලු. හරිම අඬ යනවලු හැමතැනම. හැමතැනම අඬ ගියාට පස්සේ දැන් හැමතැනම අඬ ගියාට පස්සේ දැන් ගෙදර ආවලු අර ඉතින් එයා හැම වෙලේම කොහෙ ගියාත් අර පුතාගේ අලු ටික තියාගෙන යනවලු පිටිපස්සේ. මලක් දාලා පිටිපස්සේ තියාගෙන ගියාට පස්සේ අලු ටික ඊට පස්සේ ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ හොරු වෙන මිනිස්සෙක් පුච්චලා මරලා පුච්චලා දාලා ඇත්තටම පුතාව අරගෙන ගිහිල්ලා කොහොම හරි මේ හොරුන්ගෙන් බේරිලා දැන් පුතා ගෙදර එනවා. හොරා හොරුන්ගෙන් බේරිලා පුතා ගෙදර ඇවිල්ලා කියනවලු තාත්තේ දොර අරින්න මං ආවා කියලා. කවුදවලු පුතාගලු. බොරු කියන්න එපා පුතා මැරිලා ගොඩක් කල් කිව්වා. පුතා මැරිලා ගොඩක් කල් කිව්වලු. නෑ තාත්තේ මමමයි කියලා බොරු කියන්න එපා මේ අලු ටික මගේ කරේ තියෙන්නේ කිව්වලු. අලු ටික මගේ කරේ තියෙන. ඉතින් මොකද කරන්නේ? පුතා අඬ යනවා. පුතා අඬ යනවා. ඒ සත්‍යයට එන්න විදියක් නැහැ. ඒ උපමාවෙන් කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ පුතා වගේ. බුදුහාමුදුරුවෝ අපේ ගෙදරට එන්න බලාගෙන ඉන්නේ අපිට තට්ටු කරනවා. බුදුහාරයලා මට එන්න ඉඩ දෙන්න මම ඔයා ළඟමයි ඉන්නේ. මම මැරිලා නැහැ කියලා අපේ බුද්ධ ස්වභාවය අපිට ආමන්ත්‍රණය කරනවා. අපේ බුද්ධ ස්වභාවය ඇවිල්ලා අපිට කතා කරනවා. වැඩේ දෙන්නේ අපිට බුදුහාමුදුරන්ට අපි දොර අරින්නේ නැහැ. සත්‍යයට දොර අරින්නේ නැහැ අපි. මොකද අපි අර පරණ මිනිහලු ටිකක් එල්ලන් එනවනේ. අපි පරණ බුදුහාමුදුරන්ට අපි දොර විවෘත කරන්නේ නැහැ. මොකද අපේ ඇතුලේ තියෙනවා පුතා මලා කියන පුතාගේ අලු කියන අපිම හදාගත්ත එකක්. එයා දැක්කෙත් නැතුව එයා හදාගත්ත පුතා මරුණා කියලා එයා ඒ අදහසෙම ජීවත් වෙනවා. ඒ නිසා එයාට කවදාකවත් ඇත්තට පේන්නේ නැහැ. ඇත්ත දකින්න බෑ. අන්න ඒ වගේ තමයි අපිත් මේ සංකතයක් ඇතුලේ. අපි සකස් කරගත්ත කතාවක් ඇතුලේ මේ හිර වෙලා ඉන්නේ. ඒ අපිම හදාගත්ත කතාවක් ඇතුලේ අපි හිර වෙලා ඉන්නේ ඉඳා බුදුන්ට අපේ හදවතට එන්න බෑ. අපේ ආත්මයට එන්න බෑ. මොකද අපේ ආත්මේ තියෙන්නේ පරණ මනකුණා. මිනිහලු තියෙන්නේ. ඒක ඒ මිනිහලු වාදනයක් අපේ ඇතුලේ. මොකද අපි ජීවත් වෙන්නේ සකස් කරගත්ත එකක්. ඒක සකස් කරගත්ත එකක් කියලාවත්. ඒ තාත තේරුම් ගත්තොත් මම මේ බොරුවක් මේ හදාගත්තේ මිනිහලුට කියලා පිළිගත්තා නම් ඒක මම මේ ළමයාගේ අලු නෙමෙයි මම මේ කොහෙද යන එකක් මේ කරේ තියන් ඉන්නේ කියලා පිළිගත්තා නම් එදා ළමයාට දොර අරිනවනේ. එහෙනම් එතකොට තාත්තට ඉස්සෙල්ලා කරන්නේ දොර අරින්න ඉස්සෙල්ලා යා පිළිගන්න වෙනවා යාට. යා මේ බොරු කෙනෙක්ගේ එකක්. වෙන මිනිස්සෙගේ මිනිහලු ටිකක් පුතාගේ මිනිහලු දීලා කරගහන් ඉන්නේ කියලා ඒක පිළිගත්ත දවසට තමයි යාර පුතාට ඇත්ත පුතාට එන්න දොර අරින්නේ. ඇත්ත පුතාට එන්න පුළුවන් වෙන්නේ අන්න එදාට. අන්නේ වගේ තමයි අපේ අභ්‍යන්තරේ ඒකයි බුදුහාමුදුරු කියන්නේ ඔබ දැනගන්න කියලා මේ ඔබේ මනාපේ අමනාපේ ඇති උනේ එළිය කාටවත් නෙවෙයි. ඔබ හදාගත සංස්කාරයකට සංකතයකට සකස් කරගත දෙයකට. හිතින් හදපු දෙයකට. හිතේම හදාගත් දෙයකට සිතින් සකස් කරන ලද්දක් කියලා. ඒතර අපි තේරුම් ගන්නවා මම මේ පුතා කෙරෙහි පුතාට කතා කරනවා කියලා කතා කරන්නේ මම මේ පුතා ගැන කියලා හිතනවා කියලා හිතන්නේ කවදාකවත් එළිය ලෝකෙ ඉන්න පුතෙට නෙවෙයි. මම මේ පුතාට යුතුයකම් කරනවා කියලා කරන්නේ කවදාකවත් එළියේ ඉන්න පුතෙට මට යුතුයකම් කරන්න බෑ. මොකද කවදා මේ ඔක්කොම අපි යුතුයකම් කරන්නේ අපි ආදරය කරන්නේ අපි වෛර කරන්නේ අපි සලකන්නේ අපිම සිතින් සකස් කරගත්ත මායාවකට. මිරිගුවකට.
ඉතින් ඒක අපි තේරුම් ගත්ත දවසට තේරෙනවා මේ අපි මුළු ආත්මෙම මේ ලව් කරලා ආදරය කරලා දෙන්නේ නිකන් හේවණැල්ලකට කියලා. ඉතින් බලන්න මිනිස්සෙක් ඒක තේරුම් ගත්ත මේ හේවණැල්ලක් තියෙන දැනක. හේවණැල්ලක් මිනිස්සෙක් කියලා හිතින්ම සකස් කරගෙන තමයි ඔක්කොම කරලා තියෙන්නේ. හේවණැල්ලකට ප්‍රේම කරලා හේවණැල්ලකට වෛර කරලා. ඉතින් මම තේරුම් ගත්තොත් මට මේ ඔක්කොම මැහැ ඉස්සරහට පේන්නේ හේවණැලි. කන ඉස්සරහට ඇහෙන්නේ හේවණැලි. නාසයට දැනෙන්නේ හේවණැලි. තේරුම් ගන්න මේ පේන ඇහෙන දැනෙන ඔක්කොම හේවණැලි ටිකක් කරන්නකෝ. එතකොට මේ හේවණැල්ල ගැන සත්ත්ව පුද්ගල වශයෙන් මොනවා හිතුවා? මේ මනාපයක් දැන් අපිට ඇලෙන්නේ හෝ ගැටෙන්නේ හෝ මේක දෙයක් කරන්න එපා. එහෙනම් මේ කරගන්න හැම දෙයක්ම සිතින්නේ සකස් කරගන්න වෙන්නේ. මේ හේවණැලි ටිකක් වැටෙන තැනක මොන විදියට හිතුවත් ඒක දිහා හොඳ විදියට හිතුවත් නරක විදියට හිතුවත් උපේක්ෂාව විදියට හිතුවත් ඒ ඔක්කොම බොරුවක් විතරයි. ඒ ඔක්කොම සිතින්ම සකස් කරලා ලද්දා. සිතින්ම සකස් කරන ලද්දා කියලා අන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ කියන අන්නේ ඒ විදියට දකින්න. ඒක සංකතයක් කියලා කියන අන්නේ එකයි. මේ මට ආපු මනාපේ මට මේ අමනාපේ ඇවිල්ලා තියෙන්නේ එළියේ ළමේටවත් එළියේ කාටවත් නෙමෙයි සිතින්ම සකස් කරපු දෙයක්. මම මේ පුතේ කියලා කතා කරන්නේ උදේ හවස. උදේ හවස පුතා කියලා කතා කරන්නේ හාමුදුරුවනේ කියලා කතා කරන්නේ සිතින්ම සකස් කරගත දෙයකට. මම මේ හොඳයි කියලා කියන්නේ නරකයි කියලා කියන්නේ සිතේම සංකතය කියලා එතන එක දකින්න කියලා. මේ මනාප අමනාප ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයකට සංකත ධර්මයකට. එතකොට දැන් ඊට පස්සේ අපි කියනවා දැන් එතකොට මං අහනවා ඔබෙන් මෙහෙම අහනවා මම ප්‍රශ්නයක්. ඔබ මෙහෙට ආවේ කොහේ ඉඳලාද කියලා අහනවා. ඔබ කියනවා ආඳුරනේ මම මේ ආවේ ගෙදර ඉඳලා. මම මේ ආවේ කුටියේ ඉඳලා. ඊට මං අහනවා දැන් ඉන්නේ කොහෙද? දැන් ඉන්නේ ධර්මශාලාවේ. මේ දේශනාව යොරනම යන්නේ කොහෙද? මම යනවා ආපහු ගෙදර මං කුටියට යනවා. දැන් එතකොට දැන් බලන්න හොඳට බලලා දැන් ඇත්තටම ඔබ කියන එක දිහා දැන් කියන්නේ ඔබ ගෙදර ඉඳලා දැන් ගෙදර කියන්නේ කොහෙටද? ඔය බිත්ති ටිකටද ගෙදර කියන්නේ? කුටිය කියන්නේ ඔය ජනේලෙටද? ජනේලෙටද ඔය කුටිය කියන්නේ? ඔය කුටිය කියන්නේ බිත්තියටද? ඔය වහලෙටද? ඔය ඔබේ ගෙදර කියන්නේ මොකටද? වහලෙටද? බිත්ති වලටද? ගස් වලටද? පොළොවටද? තේරෙනවා? එහෙනම් ඇත්තටම ගෙදර කියලා කියන්නේ මම ගෙදර හෝ මගේ කුටිය කියන්නේ මම ඒ වෙලාවේ හිතින්ම හදපු දෙයක් නේ. මොකද ටයිල් වල ගයක් නැහැ, කුටියක් නැහැනේ. බිත්ති වල කුටියක් නැහැනේ. එහෙනම් එතකොට මම ඇවිල්ලා තියෙන්නේ කොහේ ඉඳලාද? ගෙදර ඉඳලා ආවා කිව්වට කුටියේ ඉඳලා මේ දේශනාවට අහන්න ආවා කිව්වට ඇවිල්ලා තියෙන්නේ කොහේ ඉඳලාද? කොහේ ඉඳලාවත් ඇවිල්ලා නැහැ. ආපු තැනක් නෑ ඇත්තටම. කිසිම කෙනෙක් කොහෙවත් ඉඳලා නැහැ. අපි කියන මම ගිය භවයේ ඉඳලා මේ භවයට ආවා. අඟහරු ලෝකේ ඉඳලා ආවා. කොහේ ඉඳලා ආවා කිව්වත් අන්තිමට ඇවිල්ලා තියෙන හිතින් හදාගත්ත සංස්කාරයක් උදම තමයි. ඒක තමයි සංකතයක් කියන අන්තිමට හිතාගත්ත දෙයක් උඩින්ම ඇවිල්ලා තියෙන්නේ. ඔබ මං කුටියේ ඉඳලා ආවා කිව්වත්, ගෙදර ඉඳලා ආවා කිව්වත්, අහවල් රටේ ඉඳලා ආවා කිව්වත්, අහවල් රට, ගෙදර, පළාත, කුටිය මේ සියල්ලම සිතින්ම සකස් කරපු දෙයක්. ඒතර බැලුවොත් හොඳට බැලුවොත් ඔබට තේරෙයි එහෙම ඇත්තටම ආපු තැනක් නැහැ. ආපු තැනක් කියලා දැන් අපි මේකට ධර්මශාලාව කියලා කියන්නේ පරණ ඉගෙන ගත්ත අදහසක්නේ. දැන් ඔබ කියනවා ආමුදුරනේ මම දැන් ඇවිල්ලා ඉන්නේ ධර්මශාලාවේ ඉඳලා මම බණ අහනවා. දැන් ඇත්තට මම අහන ප්‍රශ්නය මේ ධර්මශාලාව කියන්නේ මේ බිත්ති වලටද? මේ ටයිල් ටිකද? මේ වහලේද? මොකද ධර්මශාලාවේ ඔබ ඉන්නවා කියලා කියන්නේ? එතකොට ඔබට තේරෙයි මේ ඔක්කොම මේ තියෙන ටයිල් මේවා ඔක්කොම මම පරණ අදහසක්. මේ ටයිල් කියන එක මේ වහලයක් කියන එක මේ ධර්මශාලාව මේ නිහඬාරණ කියන එක මේක අතීතයෙන් පනවගත්ත අදහස සංකතයක්. සිතින්ම සකස් කරගත් හදලා කියපු එක. එතකොට එහෙනම් මම ජීවත් වෙන්නේ මේ වෙලාවේ ධර්මශාලාවක් ඇතුලේ නෙවෙයි ඉන්නේ. සිතිවිල්ලක් ඇතුලේ. ධර්මශාලාවේ ඉන්නවා කියලා හදාගත්ත අදහසක් ඇතුලේ. ඒ අදහස මේ පේන ඇහෙන දැනකට ආйти නෑ. සිතින්ම සකස් සංස්කරණය කරලා ලද්දක. ඒතර හොඳට බැලුවොත් තේරෙයි ඇත්තටම අපිට ඉන්න තැනක් නෑ. අපි ඉන්නවා කියලා හිතින්ම සකස් කරගත්ත අරමුණු කරගත්ත ධර්මශාලාවක් කරගෙන තමයි ඉන්නේ මේ. මම මේ ඉන්නේ ශරීරය තුල කියන එකත් හිතින්ම දැන් මේක කෑගේ කෑල්ලක්වත් කියන්නේ නෑනේ ශරීරය තුල ඉන්නවා කියලා. මං හිතින්ම සකස් කළා මම මේ බොඩි එකේ ඉන්නවා. දැන් මේ සිතිවිල්ල සිතිවිල්ලක් කියන්නේ මේ මට හිතක් තියෙන කියලා මට හිතක් තියෙනවා මම හිතේ තමයි මම ඉන්නේ. මේ ඔක්කොම හදාගෙන ඉතන මම විඥානය තුල ඉන්නේ. මම බොඩි එක තුල ඉන්නේ. මම ධර්මශාලාවේ ඉන්නේ.
මම කුටියේ ඉන්නේ. මේ ඔක්කොම දිහා බැලුවොත් මේ හැම දෙයක් දිහා බුදුහාර කියන්නේ සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න. හොඳට දකින්න කියනවා. මේ හැම දෙයක්ම මේ කුටිය මම ආපු තැන, මම ඉන්න තැන, මම යන තැන. ඉතින් එතකොට ඔක්කොම සංකත සකස්. දැන් එතකොට තේරුම් ගන්නකො ඇත්තටම එහෙනම් ආපු තැනෙක් නැත්තම්, ආපු තැනක් නැත්තම්, ඉන්න තැනක් නැත්තම් මේ හිතින්ම හදාගත්ත අදහසක් නම් ආපු තැන කියන කුටිය කියන එකක්. ඉතින් ආපු තැනක් නැතුව කොහොමද අපිට ආපු කෙනෙක් වෙනම පනවන්නේ? අපි සංස්කාරයක් ඇල්ලුවොත් මේක සිතේම සකස් කිරීමක් කියලා නොදැක්කොත් ඔන්න ආපු තැනක් ආපු කෙනෙක් ඉන්නවා. ඒ කුටියක් තිබ්බොත් කුටියේ ඉඳලා ආපු කෙනෙක් හැදෙනවනේ. කුටියක් තිබ්බොත් හොඳට බලන්න. කුටියක් තිබ්බොත් දෙයක් තිබ්බොත් එතනින් ආපු කෙනා ඉන්නවා. දැන් මෙතන ධර්මශාලාවක් ඇත්තටම බාහිර පැවතුනොත් දෙයක් විදියට අන්න එතකොට මේ ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා. ඒක එක පැත්තක් ඇත්ත කරගත්ත ගමන් ඉතින් යාට මම මායාව නිර්මාණය වෙනවා. ඊට පස්සේ අර පැත්තේ අහපොව දැන් මට යන්න ගෙදරක් තියෙනවනම් යන්න ගෙදරක් තියෙනවා. ඉතින් යන්න කෙනෙකුත් ඉන්නවනේ මෙතන. හැබැයි ඔබ තේරුම් ගත්තොත් ඔබට යන්න ගෙදරක් නැති බව. ඔබ ආයේ ගෙදර කියලා ඉන්නේ සකස් කරගත්ත අදහසක බව. කොහෙද යන්නේ? කොහෙද යන්නේ? හොඳට නුවණින් විමසලා බලන්න. එතකොට ඔබට හොඳට ප්‍රඥාව ආවොත් තේරි ඇත්තටම ආපු තැනකුත් නැහැ. ඉන්න තැනකුත් නැහැ. යන්න තැනකුත් ආපු තැනක්, ඉන්න තැනත්, යන තැනත් සිතින්ම සකස් කරලා ලද්දක් බව. ඒත් ආපු කෙනත්, ඉන්න කෙනත්, යන කෙනත් ඒ සියල්ලම එනං සිතේම සකස් කිරීමක් විතරයි. අන්න ඒක දකින්න ටික මේ අපේ හිත කියන්නේම නෙමෙයිනේ. ගෙදර තිබ්බා, මම ගෙදරින් ආවා. දැන් මට අහපව ගෙදර මට අතීතේ තිබ්බ ගේකුත් තියෙනවා. වර්තමානයේ දැන් මං ගෙදරින් ආවට මට අනාගතයට යන්න ගේකුත් තියෙනවා. ගේ දැන් ඒ තියෙන තැන ඇති. අපිට මේ තුන් කාලයක් ලෝකේ හම්බ වෙනවා. තුන් කාලෙක ඉන්න කෙනෙකුත් හම්බ වෙනවා. මේ සියල්ල මනෝ විකාරයක්, මනෝපුබ්බංගම ධර්මයක්, මනසින්ම සකස් කරගත්ත දෙයක් කියලා පේන්නේ නැහැ. ඔන්නෝක අපිට ටික එතන දකින්න පුළුවන් නම් එතකොට අපිට යන්න තැනක් නැහැ, ඉන්න තැනක් නැහැ. මේ මොහොතක් කියලා තැනක් හම්බෙන්නේ නැහැ එදාට. ඉන්න තැනක් මොහොතක් වර්තමානයක් කියලා දෙයක් හම්බෙන්නේ නැති වෙනවා එදාට. අන්න එදාට ඔබ වර්තමානනොත් නිදහස්. වර්තමානයේ මොහොතේ ඉන්න තැනක්වත් ඉන්න කෙනෙක් හම්බ වෙනවා. අන්න එදාට තමයි ඔබ මේ ප්‍රත්‍යක්ෂයටපත් වෙන්නේ. දැනගන්න. දැන් ඒක හොඳට හිතන්නකෝ. දැන් මේ වෙලාවේ පවා ඔබට දැනෙන්නේ, මේ වෙලාවේ පවා ඔබට තේරෙන්නේ ඔබ වහන්සේ මේ වෙලාවේ අපිට දේශනාව කරනවා. වර්තමානයේ ඔබ වහන්සේ දේශනාව කරනවා. ඔබ වහන්සේ කරන දේශනාව මම වාඩි වෙලා අහගෙන ඉන්නවා කියලානේ තේරෙන්නේ. එතකොට හොඳට බලන්න. එතෙන්ටත් හොඳට සිහිය පිටුවොත් ඔබට තේරෙයි. ඇත්තටම දැන් දේශනාව කියනවා කිව්වට දැන් මම මේ දේශනාව ඔබ දන්නේ නැති භාෂාවකින් මලයාලම් භාෂාවකින් කිව්වොත්, මලයාලම් භාෂාවකින් කිව්වොත් එහෙම ඔබ කවදාකවත් පිළිගන්නේ නැහැනේ. ඔබ වහන්සේ මේ දන්නේ නැහැනේ ධර්මයේ කියනවාද කියලා. ධර්මයේ කියනවාද කුණුහරුප කියනවාද දන්නේ නැහැ. සද්ද ටිකක් ඇහෙනවා එච්චරයි. එතකොට දැන් අපි තේරෙනවා. දැන් කියනවාට දැන් අපිට එදිනවා ඔබ වහන්සේ මේ බණ කියන්නේ. ඉතින් මම කියන එක නම් ඔබට තේරෙනවා නම් ඔබට මලයාලම් වලින් කිව්වත් ඒක තේරෙන්න ඕනේ. මොන භාෂාවෙන් තේරෙන්නේ නැහැ. තේරෙන්න බෑ. එතකොට අපි තේරුම් ගන්න දැන් මට එහෙම කිව්වොත් තේරෙන්නේ නැහැ. ඇයි මලයාලම් වලින් මට තේරෙන්නේ නැත්තේ? මම මගේ එහෙම හදපු සංස්කාරයක් මගේ ඒ සද්දවලට මම හදපු කතාවක් නෑ. අපි කියන්නේ ඒකට භාෂාව දන්නේ නැහැ කියලා. භාෂාවක් දන්නවා කියලා කියන්නේ ඒ සද්ද ඇහෙද්දි මම ඒකට කතාවක් හදා ගන්නවා. ඒ පේන රූප සද්ද වලට මම සංස්කරණයක් කරනවා. ඒ පේන රූපෙට මේ අම්මා, මේ තාත්තා, මේ ගෙදර කියලා සකස් කිරීමක් කරගන්න. අම්මා කියද්දි ටක් ගාලා චිත්‍ර රූපයක් දෙක හැදෙනවා කතාව. තාත්තා කියන සද්දය ඇහෙද්දි මේ සවුන්ඩ් එකත් එක්කම ඒ සවුන්ඩ් එකත් එක්කම අපිට තාත්තා කියලා ටක් ගාලා චිත්‍ර රූපයයි අම්මෝ තාත්තට මං ආසනය මට මනාප වෙනවා, මට අමනාප වෙනවා. හැබැයි මනාපය අමනාප ආපු ගමන් ටක් ගාලා ඉතින් මට මේ මනාපය අමනාපය ආවේ සිතින් හදපු තාත්තට නෙවෙයි, එළියේ ඉන්න තාත්තා ගැනයි මට හිතිලා මේ මනාපය අමනාප වෙන්නේ කියලා පෙන්වන්නේ ඒ විදියට. පෙන්නුවට ඒ විදියට හොඳට ඔබ සිහියෙන් බැලුවොත් තේරෙයි ඒක ඇත්තක් නෙවෙයි. ඒක ඇත්තක් නෙවෙයි. ඒ සද්දය ඇහෙද්දි මගේ අර පරණ භාෂාවෙන් දැනුමින්
මං ටක් ගාලා හිතේ හැදෙනවා තාත්තගෙන චිත්ත රූපයත් එක්ක මැවෙනවා තාත්තගෙන. එතකොට මම හිතන්නේ කල්පනා කරන්නේ කියන්නේ මේ සිතින් සකස් කරගත්ත තාත්තා ගැන. දැන් බලන්න මම තාත්තා කියලා සද්දයේදී මෙතන තාත්තලා කී දිනට කීයක් මැවෙනවද? එකම සද්දේ තාත්තා කියනවා. හැබැයි එක්කෙනෙක්ට සතුටක් එනවා, එක්කෙනෙක් ඇඬනවා, එක්කෙනෙක් hina වෙනවා. එක එක්කෙනාට එකම චිත්‍ර රූපෙද මැවෙන්නේත් නෑ. එකම සද්දෙට එක එක්කෙනාට වෙන වෙන චිත්‍ර රූප, වෙන වෙන හැඟීම්, වෙන වෙන ෆීලිංස් මවා ගන්නවා. ඉතින් ඒ වුණාට ඒ කවුරුත් හිතන්නේ මේ සද්දේ නෙමෙයි මම මේ හිතන්නේ, කියන්නේ, කරන්නේ මට මේ මනාපේ යමනාපේ එන්නේ මේ සද්දෙට නෙවෙයි. ඒ වෙලාවේ සද්දයත් එක්ක කියලා දැනීමත් එක්ක හිතින් හදාගත්ත කතාවකටයි මම මේ අඩන්නේ වැළපෙන්නේ කියලා දැක්කොත් අන්න එතකොට අන්න අපි දකිනවා මේක සංකත බව. ඒ වුණාට අපිට එහෙම පේන්නේ නැතුව අපිට හිතෙන්නේ මේ ඔබ වහන්සේ තාත්තා කියද්දි මට මේ එළියේ ඉන්න තාත්තා ගැනයි හිතෙන්නේ කියලා මම පෙන්නන්නෙම මේ හිතේ හදන එකක් නෙමෙයි එළියේ කෙනෙක් ගැනයි මං හිතන්නේ කියලා. එළියේ කෙනත් හිතින්ම සකස් කරන ලද්දක් කියලා දැක්කනම් අන්න එදාට මට බැඳෙන්න තාත්තා කෙනෙක් නැති වෙනවා, අම්මා කෙනෙක් නැති වෙනවා. එහෙනම් ඒ බැඳෙන්න තාත්තා අම්මා කෙනෙක් නැති තැනක පුතෙකුත් දුවෙකුත් ඉන්නවා. දුවේ පුතේ පණවන්න පුළුවන් ඉන්නේ. අම්මා තාත්තා කෙනෙක් ඉන්න බෑ. අම්මා තාත්තන් හමු නොවන දැනට දුව පුතෙක් හම්බෙන්නේ නැහැ. මට මම හම්බෙන්නේ නැති වෙලා යනවා එදාට. දැන් මම කියලා පිළිටන්න දැනක් නැති වෙනවා. අන්න එතකොට මේ කතාව අපි හොඳට දැක්කොත් මේක සංකතයක් විදිහට හිතින්ම සකස් කරගන්න විදිහට එතකොට තේරෙනවා එහෙනම් මට කවදාකවත් කියන්න බෑ ඔබ වහන්සේගේ අද දේශනාව මාර දේශනාවක් කියන්නත් බෑ. අද නම් මඩන්නේ අද දේශනාව විශේෂයි. ඇයි මොකද මාර දේශනාව හදාගත්තෙත් කොහෙද? වැඩක් නැති දේශනාව හැදුවෙත් කොහෙද? සිතින්ම සකස් කරපු මාර දේශනාවක් අහලා සිතින්ම සකස් කරගත්ත වැඩක් නැති දේශනාවකුත් අහලා ඒ අහපු කෙනෙකුත් හම්බෙලා කියපු කෙනෙකුත් හම්බෙලා දැන් ඔබට දැන් බැලුවාම අද දේශනාව කියපු කෙනෙකුත් ඉන්නවා අද දේශනාව අහපු කෙනෙකුත් ඉන්නවා අද දේශනාවේ මාර දේවල් කියපු කෙනෙකුත් ඉන්නවා හැමදාම කියන එක කියපු කෙනෙකුත් තියෙනවා අපෝ හැමදාමත් ඕකනේ කිව්වේ කියන එකකුත් තියෙනවා හැමදාම කියපු දෙයමයි අදත් කිව්වේ කියලා දෙයක්ත් හම්බෙනවා ඒ වුණාට හොඳට සිහියෙන් බැලුවොත් එහෙම ඔබට තේරෙයි ඇත්තටම මෙතන කියපු කෙනෙකුත් නෑ මේක අහන්න හිටපු කෙනෙකුත් නෑ මේක මේ හැමදාම කියපු දෙයක්ත් ඇහුවා නෙමෙයි ඒ වෙලාවේ පටිච්චසමුප්පන්නව සිතින්ම හදාගත්ත කතාවක් දැනගත්තා ඒ නිසා ඒක නෙමෙයි බලන්නකො දැන් ආනන්ද හාමුදුරුවත් කියන්නේ නෑනේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරන ඒවා මේ මම අහගත්තේ මෙහෙමයි මම හදාගත්ත එකකුයි මම කියන්නේ ඔබට කියන්න බෑ ඔබ වහන්සේ කියපු දේශනාව තමයි මම අරයට කිව්වේ කියලා නෑ ඔබ මේ සද්දය අහලා ඔබ හදාගත්ත එකකුයි තව කෙනෙක්ට කියන්නේ සද්දයත් එක්ක ඔබේ භාෂාවෙන් එහෙම නැත්නම් භාෂාව දන්නේ නැත්නම් ඔබට මේ මොකක්වත් හදාගන්න බෑ. එතකොට අපි තේරුම් ගන්නවා එහෙනම් මෙතන ඇත්ත මේ වර්තමානයේවත් ඔබට මම කියන දේ ඔබ අහනවා නෙවෙයි. මේ මොහොතේ සිතින්ම සකස් කරපු දේකුයි දැනගන්න. ඇත්තට මෙතන දැනගන්නේ කියලා වෙනම කෙනෙකුත් නෑ. ඒ සකස් කිරීමත් එක්ක මේකේ දැනීම පහළ වෙනවා. හැබැයි විඥානේ පෙන්නනවා මේ හිතීමක් තියෙනවා හිතන්න වෙනම ඉන්නවා වගේ. හැබැයි තේරුම් ගන්න මේ සිතින් සකස් කරද්දිම ඒ සකස් කිරීමයි ඒක දැනගන්නයි දෙන්නෙක් නෑ. ඒ සකස් කිරීම කියන දැනීම හට ගන්නවා. ඒ දැනීම එතනම ඉවර වෙනවා. මෙතන වර්තමානයේ තුලවත් මේ හිතන කෙනෙකුයි හිතන මේ ධර්මයේ හදාගන්න සකස් කරගන්න දේකුයි සකස් කරගන්නෙකුයි නෑ. ඒ දැනීම හේතු නිසා එතනම හිතේ අඩගෙන දැනීම නැති වෙනවා. එතකොට වෙනම දැනෙන්න ඉතුරු වෙලා දැනීම නැති වෙනව නෙමෙයි. දැනීම ගෙවෙද්දි ඒක දැනෙන ගන්තගෙනත් දැනගත්ත දෙයක් දෙකම එතන නිරෝධයි. ඉතුරු නොවි. අන්න එතෙන්ට ආව දවසට ඔබට තේරෙයි ඔබ දැනගත්ත දෙයක්වත් නැහැ දැනගත්ත කෙනෙකුත්. ඒක නොතේරෙන දාකල් ඔබට කියන්න ඉන්නවා මේ පැත්තේ අහන්නව ඉන්නවා මේ පැත්තේ. ඉතින් ඔබ මගෙන් ආයි එහෙනම් ආවුදුර කවුද මේ බණ කියන්නේ? ඉතින් මේක ප්‍රත්‍යක්ෂ නොවන දාකල් ඔබ මගෙන් ওই ප්‍රශ්නේ අහයි. ඉතින් එතකයි මොන හරි බොරු උත්තර කිය ඉන්න වෙනවා ඒක. බොරු උත්තරයක් කියා මොකක් හරි එහෙට පාටලෝ මෙහෙට පාටලෝ ඒ වුණාට ප්‍රත්‍යක්ෂයට කියපු පරුස්සයා ඒ ප්‍රශ්නේ නැවත අහන්නේ. මොකද එයා කාගෙන්ද අහන්නේ? කාගෙන්ද යාට උත්තර එන්නේ? කවුද අහන්නේ? ඉතින් ඒකයි මම හරියට උත්තර ඒක තේරිච්ච කෙනා ප්‍රත්‍යක්ෂයට කියපු කෙනාට ඒ නැවතේ ප්‍රශ්න ගන්න අවශ්‍යතාවයක් අතුලින් ඉන්නේ. එයා ඒක තේරුම් ගත්තා. ඒක දැනගත්තා. ඒ රහස. ඉතින් අන්න එයා ඒ සංකත වශයෙන් දැක්ක මේ ඔක්කොම.
පටිච්ච සමුප්පන්න වශයෙන් තේරුම් ගත්තා. ඒ පටිච්ච සමුප්පන්න වශයෙන් සංගත වශයෙන් තේරුම් ගත්ත කෙනාට කියපු කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඇත්තටම එයාට ආපු කෙනෙක් හම්බෙන්නේ නැහැ. එයාට තේරිච්ච දෙයක් හම්බෙන්නේ නැහැ. එයා මේකේ මායාව තේරුම් ගත්තා. මේකේ සංගත බව තේරුම් ගත්තා. ඉතින් වැඩේ තියෙන්නේ දැන් මේක අපි මෙහෙම ඇහුවට එහෙම එකපාරට අපිට මේක 100%ක්ම තේරෙනවා කියන්නත් බෑ. එකපාරට අපිට දැන් මොකද දැන් බුදුජානක කියන්නේ සෝතාපන්න වෙද්දි තමයි තේරෙන්නේ අපිට තේරෙනවා සෝතාපන්නයේදී සක්කාය දිට්ඨිය කැඩෙද්දි අපිට තේරෙන්න පටන් ගන්නවා කියනවා දැන්. දිගට මෙහෙම එකක් නෑ. දිගට අපි ඉස්සරේ දැන් හිටියේ ඉස්සරත් මම හිටියා. ඉස්සරත් මට අම්මයි කටහඬ ඇහුණා. දැනුත් මම ඉන්නවා. අම්මත් ලෝකේ තියෙනවා. ඒ වගේම ඉස්සරහටත් අම්මත් ඉදී මාත් ඉදී කියලා දිග එකක් තිබ්බනේ. දිගට පැවතිච්ච ගතිය. හැබැයි කෙනෙක් සක්කාය දිට්ඨිය කැඩෙද්දි ඒක කැඩෙනවා. දිගට පවතින දෙයක් නෑ. හැබැයි ඒ වුණාට රහත් භවදී කියනවා තමයි අස්මිමාන අවස්ථාව කැඩෙන්නේ. අස්මිමාන කියන්නේ අපි දැන් දිගට අහුවෙන්නේ නැහැ. දැන් බලන්න අපිට මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන් යද්දි ඉස්සර වගේ අර ලොකුවට කතා බෙද හැන්නනේ ඊළඟ ආත්මෙන් මෙයා හම්බෙන්න ඕනේ මට. ගියා ඒව එන්නේ නැහනේ. හැබැයි ඒ වුණාට ඒ වෙලාවට අහුවෙලා යනවා. ඒ මොහොතට නිකන් මම ඉන්නවා යා ඉන්නවා වගේ පොඩි වෙලාවකට අර දීර්ඝ වශයෙන් පැවැත්මක් ගැන දෘෂ්ටිගත වීමක් නැහැ. පවතින දෙයක් ගැන දීර්ඝ කතාවකට එයා හුන්නේ නැති වුණාට හැබැයි එයාගේ තාම මම වෙමි කියන හැඟීමට බැස ගැසෙන ගතිය තියෙන හින්දා තාම එයා අර දකින අහන දැනෙන තුන අර විඥානේ පෙන්නද්දි මම වෙනමයි අරයා වෙනමයි කියලා ඒ වෙලාවට ඒකට අහු වෙනවා. අහු වෙලා හැබැයි දිගට යන්නේ නැහැ කතාව. අර දිග ආත්ම ගණන් ඒක නෑ. ඒ වෙලාවට එයා වෙනම දෙන්නේ මම වෙනමයි කියලා අර මම වෙමි කියන එක තාම තියෙන හින්දා තවම තියෙනවා. ඒ පොඩි වෙලාවකට හරි අසු වෙලා යනවා. ඒ වෙලාවට ටක් ගාලා අර පරණ පුරුද්දට අහු වෙලා යනවා. හැබැයි මේකත් ටික එතන ඒක අහු වෙන තැනම දැනගන්න ගතියට එනවා. මේක සංගතයක් ඕලාරික පටිසමුප්පාද. මේ හිතීමක් නෙමෙයි ඈ. දැන් ඔබ හිතන්නේ මම මේ හිතා ඉනවා සංගතයි ඕලා. එහෙම එකක් නෙවෙයි. මේ ප්‍රඥාව ආවට පස්සේ මේ ප්‍රඥාව ටක් ගාලා ළඟ. එතන මේ වෙමි කියන එක තැනදිත් පවා මේ ඥානෙ එන්න ගන්නවා ඉස්සරහට. ඇවිල්ලා එන්න දකින්න අහනවා දැන්න තැන පවා මේ ප්‍රඥාව ඉස්සරහට ඇවිල්ලා සති සම්මජාන දෙක අරගේ දෘෂ්ටි කැඩෙනවා. ඒ දෘෂ්ටි සම්පූර්ණ වෙමි කියන අදහසත් ගෙවිලා ගියාට පස්සේ අභ්‍යන්තරයේ ඊට පස්සේ යාට හිතන්න පුළුවන් දැන් අපිට මිරිගුවක් දකිද්දි ඕන තරම් වතුර කියලා හිතලා එක විඳින්න පුළුවන් හරි ලස්සනයි මිරිගුව දේ දුන්න ලස්සනයි කියලා බලන්නකෝ අපිට විඳින්න පුළුවන් නේ. විඳලා අපිට බැඳෙන්න බෑනේ කවදාකවත්. ඒ වගේ මේ කතාව 100% ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක්ට ආයේ අපි කියන්නේ එයාට දේ දුන්න පේන්නේ නැහැ කියනවා. හැබැයි දේ දුන්න දෙයක් කරලා දේ දුන්න අයිති කරගන්න යන්නේ. හැබැයි ඕනනම් එයාට දේ දුන්න ලස්සනයි කියන්න පුළුවන්, කැතයි කියන්න පුළුවන්, මනාප වෙන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්. ඒ වුණාට එයා බැඳෙන්න බෑ. මොකද එයා ඒකේ ඇත්ත දැක්ක ඇති හැටියට. ඒකේ යථාර්ථය දැක්කට පස්සේ අපි කොච්චර ලස්සනයි කිව්වත් වින්දත් මේක විඳින්න පුළුවන් බැඳෙන්න බෑ. මුලාව විඳි මේ මහයාව ඕනනම් එන්ජොයි කරයි හරි ලස්සනයි නේද දේ දුන්න අද පායලා තියෙනවා. අද හඳ කොච්චර ලස්සනයිද කියයි. හැබැයි දන්නවා කොහෙද මේ හඳ හැදුනේ? ලස්සන හරහරි හැඳ හරි කැත හඳ හරි කොහෙද කියන එකේ මූලයේ ඒ කියන්නේ යා මුල කැඩිලා තියෙන්නේ. මුලින්ම බැහැගෙන නෑ මේ පේන හැන දැනන. කියන්නේ යාගේ මනසේ මුල කැඩිලා. අවිද්‍යාව කඩලා තියෙන්නේ. කඩලස නිසා යා මේකට කොච්චර ලස්සනයි කිව්වට මෙයාට බැස ගන්න බෑ. මුල කැඩිලා ඉවරයි. බැස ගන්න දැන් අපි මිරිගුව හරි ලස්සනයි කිව්වට අපිට බැඳෙන්න බෑනේ මෝඩෙක් වගේ ගිහිල්ලා එකට. ඒ මොකද කොච්චර මම ලස්සනයි කිව්වද මම ඇත්ත දන්නවා. කොච්චර මම ලස්සනයි කැතයි කිව්වා. හොඳයි කිව්වත් නරකයි කිව්වත් මගේ අභ්‍යන්තරේ මුදුන් මුල කඩාගෙන තියෙන්නේ. ඇත්ත දැකලා තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ කොච්චර කලත්. යාට බන ගන්න පුළුවන්, රණ්ඩු වෙන්න පුළුවන්, hina වෙයි අවරවා කලත්. එයාට ඒක නිකන් එයා පරිගැනීමකට යන්න බෑ. එහාට ඒක අයිති කර ගැනීමකට යන්න බෑ. නිකන් උඩින් විතරයි. නිකන් උඩ බොබින් එක ගියා, උඩ මැස්ම ගියාට යට බොබින් එක නෑ දැන්. ඒ නිසා ගැටයක් ගහ ගන්න බෑ. ඒ මොකද එයාගේ ප්‍රඥාවෙන් විනිවිද දැකලා තියෙන්නේ. ඉතින් ඒකයි දැන් බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ පුළුවන් තරම් මෙන්න මේ විදිහට මේ මනාපමනාප දෙක දිහා මේක එළියට තියන්න යන්නේ නැතුව බහැරට තියන්න යන්නේ නැතුව මේක සංගතයක් පටිහිතින්ම හදාගත්ත දෙයක් පටිසමුප්පන්න දෙයක් කියලා මෙහෙම දකින්න අරගේ තියෙන මුලාව ගෙවෙන්න පටන් ගන්නවා. මෝඩකම ගෙවෙන්න, අවිද්‍යාව ගෙවෙන්න ගන්නවා.
අවිද්‍යාව ගෙවුනාට පස්සේ මේකට අපි අමුතුවෙන් මේ ඇලෙන්න ගැටෙන්න නැතුව ඉන්නේ නැහැ. ඇලුනත් මට ප්‍රශ්නකුත් ගැටෙන්නේ නැතුව ඉන්නේ. ගැටෙන ප්‍රශ්නයක් නැහැ. මොකද අහු වෙන්නේ නැහැ. මෝහයෙන් බලයක් දෙන්නේ නැහැ තණ්හා දෙකට. කාමයටවත් ද්වේෂයටවත් මෝහේ නැහැ. කඩලා ඉඳ මෝහේ තිබ්බොත් තමයි ඒකට ඇද්දලා ගිහිල්ලා අහු වෙන්නේ. එතකොට අර සිත් තිබ්බට ඒ සිත් වල බලයේ ශූන්‍ය වෙනවා. මොකද මෝහය ගෙවිලක් කරලා ප්‍රඥායස පහළ වෙලා. ඒකේ ඇත්ත ඇති හැටියට දැකලා එතන සිද්ධ වෙන යථාර්ථය හරි වැරදි හොඳ නරක කියන එක නෙමෙයි. එතන ඇත්ත දැකලා. ඉතින් ඇත්ත දැක්ක මනුස්සයෙට තියනවාද හොඳ නරකක් ආයි. ඉතින් හොඳ වෙන්න නරක වෙන්න කැත වෙන්න ලස්සන වෙන්න ඒක සිතින්ම සකස් කරපු දෙයක් කියලා දැනගත්ත මනුස්සයෙට ඉතින් ඒකට යාට ඈත් වෙන්න දෙයක් තියෙනවද? ලඟ වෙන්න දැනක් තියෙනවද? ඒ මොකක් ඒක අදාළ නැහැ මේ ප්‍රශ්නේ දිනින් යාට. යථාර්ථය දැක්ක කෙනෙක්ට. හොඳයි අපි පැයකමාරක් විතර අදන් තින්ද අපි අදට දේශනාව අවසන් කරමු. අපි හෙටත් තව ටිකක් ඉස්සරහට මේ පද විස්තර කරගමු. එහෙනම් හැම කෙනෙක්ටම